නමස්කාර වේවා බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෙමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේද කේශ ධාතුන් වහන්සේලාද සුවඳවත් ගර්භයේ දරා වැඩ සිටින උතුම් වූ සීරුවිල මංගල මහා සෑරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ පින්බර නිකිණි පුන් පොහෝ දිනයේදී කිරි බුබුලක්සේ බබලන සේරවිල මංගල මහා සෑරජාණන් වහන්සේ අභියස සිට ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඔබට කියා දෙන්නටයි මේ අවස්ථාව ලැබී තිබෙන්නේ. පින්නතුනි, අද මා ඔබට කියා දෙන්න කල්පනා කළේ ඊ타ත්ම වටිනා දේශනාවක්. මේ උතුම් දේශනාව සසර දුකෙන් මිදෙනු කැමති ශ්‍රාවකයෙකුට ඒ සඳහා වන මාර්ගය මනෙවින්ම පෙන්වා දෙන දේශනාවක්. ඉතින් ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාම ඊ타ත්ම හොඳින් සවන් යොමා මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න. මේ උතුම් දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායට. අංගුත්තර නිකායේ පංචක නිපාතයට. ඒ කියන්නේ දහම් කරුණු 5 බැගින් තිබෙන කොටසට. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පඨම පඤ්ඤාසකයේ පංචග්ගික වග්ගයට තමයි මේ දේශනාව අයිති. ඒ පංචග්ගික වග්ගයේ 6 වෙනි සූත්‍ර දේශනාව. මේ දේශනාවේ නම විමුක්තායතන සූත්‍රය. විමුක්තායතන, ඒ විමුක්තිය, සසර දුකින් නිදහස් වීම උපදවා දෙන ක්‍රමවේදයන් පිළිබඳ වදාළ දෙසුම. පින්නතුනේ, මේ දේශනාව තුළ ඇතුළත් වන කරුණු අපට ඊ타ත්ම වැදගත් වෙනවා. සසර දුකින් මිදෙනු කැමති, විමුක්තිය සාක්ෂාත් කරනු කැමති කෙනාට ඒ සඳහා වන මාර්ගයයි මේ විමුක්තායතන සූත්‍රය තුල විස්තර වී තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දිනවල වැඩ සිටියේ සවැත් නුවර දෙව්රම් විහෙරේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා මෙසේ වදාලා: පංචමානි භික්කවේ විමුක්තායතනානි. මහණෙනි, මේ විමුක්තායතන 5ක් තියෙනවා. විමුක්තිය උපදවා දෙන ඒ උතුම් ක්‍රමවේදයන් 5ක් තියෙනවා. ඒ කුමන විමුක්තායතනයන්ද? යත්ත භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතු. යම් භික්ෂුවක් අප්‍රමාදීව කෙලස්තවන වීරියෙන් යුක්තව දහමට දිවි පුදා වාසය කරනවා නම්, ඒ බඳු භික්ෂුවගේ
අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. නිදහස් නොවුණු සිත නිදහස් වීම පිණිස පවතින. කෙලෙසුන්ගෙන් නිදහස් නොවුණු සිත නිදහස් වීම පිණිස පවතින. අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. ඒ වගේම තවදුරටත් ක්ෂය නොවුණු ආශ්‍රව ක්ෂය වීම පිණිස පවතින. අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. තවමත් සාක්ෂාත් නොකල ඒ අනුත්තර වූ යෝගක්ඛේමය වන අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතින මේ විමුක්තායතන පහක් තියෙනවා. කතමානි පංච මොනවද ඒ පහ? එසේනම් පින්නතුනි දැන් අපි එකින් එක ඒ විමුක්තායතනයන් මොනවාද කියලා දැනගන්නටයි දැන් සූදානම් වෙන්නේ. එතකොට මෙතනදී බලන්න අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වලා දෙනවා දහමට දිවි පුදා වාසය කරන අප්‍රමාදීව කටයුතු කරන කෙලෙස් තවන වීරියෙන් යුතු භික්ෂුවගේ නොමිදුණු හිත නිදහස් වීම පිණිස මේ විමුක්තායතන පවතිනවා. ෂේ නොවුණු ආශ්‍රව ෂේ වීම පිණිස පවතිනවා. ඒ වගේම සාක්ෂාත් නොකල ඒ අනුත්තර වූ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස මේ විමුක්තායතන පවතිනවා. එසේනම් මේ විමුක්තායතන අපට ඊ타ත්ම වැදගත්. දැන් ඔබත් මේ දහමට බොහෝම කැමැතිව ඒ දහම් ප්‍රතිපදාව තුලම හික්මමින් සිටිනා කෙනෙක් වන්නට පුළුවන්. ඉතින් ඔබේ හිත කෙලෙසුන්ගෙන් නොමිදී තියෙද්දී එහෙනම් ඒ ධර්ම මාර්ගයේ පිරිසිදු සීලයෙන් යුක්තව ඒ ධර්ම මාර්ගයේ කුසල මූලයන් තුල පිහිටා ඉන්න ඔබට ඒ නොමිදුණු සිත මිදීම පිණිස පවතින, ඒ කියන්නේ විමුක්තියට පත්වීම පිණිස පවතින, තවමත් ෂේ නොවුණු ආශ්‍රව ෂේ වීම පිණිස පවතින, ඒ අමා මහ නිවන පිණිස පවතින මේ උතුම් විමුක්තායතන යලි යලිත් නැවත නැවතත් තමන්ගේ ජීවිතය තුළ ප්‍රගුණ කරනවා නම් මේ ධර්මයේ තුල සඳහන් ප්‍රතිඵල ප්‍රාප්ත කරගන්නට පුළුවන්. ඉතින් ඒ නිසා පින්නතුනි ඔබ බලන්න මේ විමුක්තායතන වලින් කොපමණ ප්‍රමාණයක් ඔබ ඔබේ ජීවිත තුළ විද්‍යමාන කරගෙන එහෙමත් නැතිනම් ප්‍රගුණ කරමින් සිටිනවාද කියලා. මේ විමුක්තායතන ඔබ තවදුරටත් ප්‍රගුණ කරලා නැත්නම් අද හොඳට මේවා ඉගෙනගෙන ප්‍රගුණ කරනවා කියන අදහස ඇති කරගන්න. එහෙනම් මේ විමුක්තායතන ඍජුවම අමා මහ නිවන ඉලක්ක කොටගෙනයි තිබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි බොහෝ දෙනෙක් සිතනවා නොමිදුණු සිත මිදීම පිණිසත්, ඒ කියන්නේ විමුක්තිය සාක්ෂාත් නොකළ සිත විමුක්තිය සාක්ෂාත් කිරීම පිණිසත්, ඒ වගේම ෂේ නොවුණු ආශ්‍රව ෂේ කරගෙන ඒ උතුම් මාර්ගඵල අවබෝධ කරනු පිණිසත්, ඒ වගේම අමා මහ නිවන පිණිසත් කරන්න ඕනේ එකම දේ භාවනාව විතරයි කියලා. ඉතින් ඒ නිසා දහම් අධ්‍යයනයකින් තොරව ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව නිසි අවබෝධයකින් තොරව හුදෙක් භාවනාවට පමණක් සිත යොමු කරන අය සමහර වෙලාවට අපට දකින්න ලැබෙනවා. ඒ මේ නොමිදුණු සිත, ඒ කියන්නේ විමුක්තියටපත් නොවුණු සිත විමුක්තියටපත් වීම පිණිස, ෂේනෝණු ආශ්‍රව ෂේවීම පිණිස, නිවන පිණිස හේතු වෙන්නේ භාවනාව පමණක් කියන අදහස හිතේ ඇති කරගෙන. ඒ වගේම අනිකුත් දැන් භාවනාවට රුකුල් දිය යුතු අනිකුත් අංග සමහර විට අපේ හිතෙන් අපි පහත් මට්ටමේ තබනවා. ඊට පස්සේ භාවනාව පමණක් අපි ගොඩාක් ඉහළ මට්ටමේ තබනවා. නමුත් පින්නතුනේ ඔබ මේ විමුක්තායතන සූත්‍රය ඉගෙන ගද්දී පෙනේවි භාවනාව එහි එක අංගයක්. භාවනාවත් එක් විමුක්තායතනයක්. නමුත් තවත් විමුක්තායතන 4ක් තියෙනවා. එතකොට භාවනාවත් එක විමුක්තායතනයක් වෙද්දී
තවත් විමුක්තායතන 4ක් තියෙනවා. එසේනම් මේ සියලු විමුක්තායතන පුද්ගලයෙකුගේ නොමිදුණු සිත මිදීම පිණිස පවතිනවා. ෂේ නොවුණු ආශ්‍රව ෂේවීම පිණිස පවතිනවා. පත් නොවුණු අමා මහ නිවනට ප්‍රාප්ත වීම පිණිස පවතිනවා. ඒ නිසා පින්නතුනි අපි කවදාවත් මේ එකදු මාර්ගාංගයක්වත් එකදු විමුක්තායතනයක්වත් භාග්‍යතුන් වහන්සේ වදාළ එකදු කුසලයක්වත් පහත් කරලා තවත් දෙයක් උසස් කරලා සැලකීම සිදු නොකළ යුතුයි. ඉතින් විශේෂයෙන්ම මේ විමුක්තායතන සූත්‍රය තුල අඩංගු වන කරුණ හරිහැටි තේරුම් ගත්තොත් ඔබේ ධර්ම මාර්ගයේ දියුණු කිරීම බොහෝම සුවසේ පහසුවෙන් සිදු කළ හැකි එකක් බවට පත් කරගන්න අවකාශ ලැබෙනවා. මොකද භාවනාව වගේම භාවනාවට රුකුල් දෙන අනිකුත් විමුක්තායතනත් ඊ타ත්ම ධර්ම මාර්ගයට උපකාරයි කියලා දැන ගැනීම තුල. ඉතින් පින්නතුනේ අපි දැන් සූදානම් වෙන්නේ පළවෙනි විමුක්තායතනය ගැන දැනගන්ටයි. ඉද භික්කවේ භික්කුණෝ සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝවා ගරුට්ටහනියෝ සබ්‍රක්‍මචාරී. මහණෙනි මිහිලා ඔන්න භික්ෂුවකට සත්තා ධම්මං දේසේති ශාස්ත්‍රූන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එහෙමත් නැතිනම් අඤ්ඤතරෝවා ගරුට්ටහනියෝ සබ්‍රක්‍මචාරී අන්‍යතර වූ ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් මේ නිවන් මාගේ හික්මෙන ඒ හෝ හික්මී අවසන් වුණු ඒ අන්‍යතර වූ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා. යතා යතා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති. මහණෙනි යම් යම් ආකාරයට ඒ භික්ෂුවට ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ දේශනා කරනවාද අඤ්ඤතරෝවා ගරුට්ටහනියෝ සබ්‍රක්‍මචාරී. එහෙමත් නැතිනම් අන්‍යතර වූ ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවාද තතහා තතාසෝ තස්මින් ධම්මේ අත්ථපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච. ඉතින් ඒ ධර්මයේ යම් යම් ආකාරයට දේශනා කරනවාද ඒ අයුරින් ඒ භික්ෂුව එහි අර්ථයට සංවේදී වෙනවා. ධර්මයට සංවේදී වෙනවා. අවබෝධය ඇති කරවන අයුරින් එහි අර්ථ ගන්න උත්සාහ කරනවා. එහි ධර්මයේ ගන්න උත්සාහ කරනවා. එතකොට පින්නතුනේ ඒ සඳහා ඔහු ඊ타ත්ම හොඳින් ඒ සවන් යොමු කරලා අහනවා. ඊ타ත්ම හොඳින් Tamanගේ මනස එහි පිහිටවා ගන්නවා. දැන් ධර්මයේ දේශනා කරන වෙලාවට සමහර විට කෙනෙක් ඉඳගෙන ඉන්නවා වෙන්න පුළුවන් බණ අහන. නමුත් ඔහුගේ හිත තියෙන්නේ වෙන තැනක. එතකොට ඔහු කොතරම් ධර්මය අසාගෙන සිටියත් මේ අසන ධර්මය ඔහුගේ හිතට යන්නේ නැහැ. ඔබට මතක ඇති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මය අසන පුද්ගලයන් 3 දෙනෙක් ගැන අපට දේශනා කොට තිබෙනවා. ජල කරාමයකින් වතුර පල්ලෙහාට වැස්සෙද්දී පින්නතුනි කලයකට ජලය පුරවා ගනු කැමති කෙනෙක් කලයේ මුණින් අතට හරවලා අර ජල කරාමයට අල්ලනවා. කට යටපැත්තට හිටින්න. එක වතුර බින්දුවක්වත් ඒ කලයට පිරෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මය ශ්‍රවණය කරන්ට එන කෙනෙක් ඉන්නවා. නමුත් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්ට එන කෙනා ඒ ධර්මයේ හිත පිහිටවන්නේ නැහැ. හරියට අර කලේ මුණින් අතට නමලා වගේ. එතකොට එක බණ පදයක්වත් ඒ පුද්ගලයාගේ හිතට යන්නේ නැහැ. හරියට එක ජල බින්දුවක්වත් අර කලේ ඇතුළට ගියේ නැහැ වගේ. පින්නතුනේ එතකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා කොතරම් ධර්මයේ අසනු කැමැතිව ඉඳගෙන හිටියත් ඒ කෙනා අත්ථපටිසංවේදී වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ධර්මයේ අර්ථ වලට සංවේදී වෙන්නේ නැහැ.
අවබෝධය ඇති කරන විදිහට සංවේදී වෙන්නේ නැහැ. ධම්මපටි සංවේදී වෙන්නේ නැහැ. එහි දහම් කරුණු හිත තුල පිහිටන ආකාරයට අවබෝධය ඇතිවන ආකාරයට සංවේදී වෙන්නේ නැහැ. එතකොට ඒ විමුක්තායතනයක් බවට පත් වෙන්නේ නැහැ පින්නතුනි. ඒ වගේම ධර්මය අසන දෙවන පුද්ගලයා ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ ඔන්න කෙනෙක් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉද්දී එයා ළඟට එයාගේ හිත කැමති කෙනෙක් ඇවිල්ලා බොහෝම මිහිරි රස ඇති කැවිලි පාර්සලයක් ලබා දෙනවා. ඉතින් මේ කෙනා හිතනවා හරි මම මේ කැවිලි බොහෝම රසයි තමයි. බොහෝම මිහිරි. නමුත් මං මේවා දැන් අනුභව කරන්නේ නැහැ. මේ කැවිලි මං පසුව අනුභව කරනවා කියලා හිතලා Tamanගේ ඇකේ උකුලේ තබාගෙන වෙන වැඩක් කරනවා. ඊට පස්සේ උන් හදිස්සියේ ඉඳගෙන ඉන්න කටයුත්ත අවසන් වෙලා නැගිටිද්දී ඔහුට Tamanගේ උකුල උඩ තියාගෙන හිටපු අර රස කැවිලි ගැන අමතක වෙනවා. ඔහු එතනින් නැගිටලා යනවා. පින්නතුනි අර උකුලේ තිබ්බ රස කැවිලි ටික එහෙමම ඔහු ඉඳගෙන සිටි තැන බිම වැටෙනවා. ඔහුට ඒයින් ප්‍රයෝජනයක් ගන්නට ලැබෙන්නේ නැහැ. ආන් ඒ වගේ තමයි ධර්මය ශ්‍රවණය කරන කෙනෙක් ඉන්නවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරන කෙනා ඒ වෙලාවට විතරක් හිත පිහිට ගන්නවා. නමුත් ඒ වෙලාවට විතරක් හිත පිහිටවාගෙන ඉන් මත්තේහි ඒ ධර්මයේ සිහි කරන්නේ නැහැ. ඒ වෙනුවට සාමාන්‍ය දිනදා ජීවිතයේ දේවල් සිහි කර කර ඔහි තේරුමක් නැතුව Tamanගේ ජීවිතේ ගත කරනවා. එතකොට හරියට අර Tamanගේ උකුලේ තබාගත් රස කැවිලි වලින් ප්‍රයෝජනයක් ගන්නට බැරි වුණ කෙනා වගේ ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගැනීමේ අවස්ථාව ඔහුට අහිමි වෙනවා. ඒ දෙවෙනි පුද්ගලයා. ධර්මය අසන තුන්වෙනි පුද්ගලයා තමයි ඔන්න එක පුද්ගලෙක් ජලය ලබා ගනු කැමැතිව දිය වැස්සෙන කරාමයක් ළඟට ගිහිල්ලා ජල බටයක් ළඟට ගිහිල්ලා ජල නලයක් ළඟට ගිහිල්ලා තමන්ගේ කලේ කට උඩ අතට සිටින විදිහට නියමාකාරයෙන් ඒ ජලය වැස්සෙන තැනට තබනවා. එවිට පින්නතුනේ මොකද වෙන්නේ? ටිකෙන් ටික ඒ කලේ ජලයෙන් පිරෙනවා. ඒ ආකාරයට ජලයෙන් පිරුණු කලය Tamanගේ නිවසට ගෙනවිත් ඒ පුද්ගලයාට අවකාශ තිබෙනවා කැමැති මොහොතක ඒ ජලයෙන් Tamanගේ පිපාසය සංසිඳවා ගන්නට. අන්න ඒ වගේ ධර්මයේ අසන තුන්වෙනි පුද්ගලයා ඊ타ත්ම හොඳට කන් යොමලා ධර්මය අහනවා. කන් යොමලා ධර්මය අහලා ඊ타ත්ම හොඳට ඒ අසන ධර්මයට අනුවම සිත පවත්වනවා. මේක හරි වැදගත් දෙයක්. දැන් අපි හිතමු ඔබ දැන් රූපවාහිනී තිරේ ඉදිරි පිට හරි එහෙමත් නැතිනම් ඔබ ගුවන් විදුලිය අභියස හරි ඉඳගෙනයි අද බණ අහන්නේ. නමුත් ඔබේ හිත තියෙන්නේ වෙන දේවල් වල නා. ඔබ වෙන දේවල් නම් කල්පනා කර ඉන්නේ. මෙන්න මේ ධර්මයේ අර්ථයට අවබෝධය ඇති කරන අයුරින් සංවේදී වීමේ අවස්ථාව ඔබට අහිමි වෙනවා. ධර්මයේ අර්ථයට ඒ වගේ මෙහි ඇතුළත් ධර්මයට අවබෝධය ඇති කරන විදිහට සංවේදී වීමේ අවස්ථාව පින්නතුනේ ඔබට අහිමි වෙනවා. ඉතින් ඒ නිසා වැදගත්ම දේ තමයි හොඳට සවන් යොමු කරලා මේ ධර්මයේ අසන ගමන් මේ ධර්මයටම සිත පිහිටවා ගැනීම, මේ ධර්මයේ අනුවම ඔබගේ මනස පවත්වා ගැනීම. අන්න එතකොට මේ අසන ධර්මයට අනුව ඔබගේ මානසිකාර පවත්වන්න පටන් ගන්නවා. හොඳට යෝනිසෝ මානසිකාරයේ පිහිටන්න පටන් ගන්නවා. යෝනිසෝ මානසිකාරයේ පිහිටද්දි මේ ධර්මයේ ස්වභාවයක් තමයි පින්නතුනේ තමන්ට ගලපා බැලීමේ හැකියාව. ඊ타ත්ම හොඳට මේ ධර්මය එතකොට ඔහුට තමන්ගේ ජීවිතයට ගලපා බලමින් තමන්ගේ ජීවිතයත් සමග සසඳා බලමින් තේරුම් ගන්නට අවස්ථාව ලැබෙද්දී අන්න අවබෝධය ඇති කරවන විදිහට
එහි දහම් අර්ථයන්ට සංවේදී වෙන්න පටන් ගන්නවා. අවබෝධය ඇතිවන විදිහට පින්නතුනේ එහි ධර්මයට සංවේදී වෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න වදාලා සෝ තස්මින් ධම්මේ අත්ථපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. එතකොට ඔහු ඒ අසන ධර්මයේ අර්ථයට සංවේදී වෙනවා. ධර්මයට සංවේදී වෙනවා කොහොමද? අවබෝධය ඇතිවන විදිහට. එතකොට තස්ස අත්ථපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමොජ්ජං ජායති. ඒ විදිහට අවබෝධය ඇතිවන විදිහට අර්ථයට සංවේදී වෙද්දී ධර්මයට සංවේදී වෙද්දී ඒ දහම් කරුණු වැටහෙද්දී ඔහු තුල පාමොජ්ජං ජායති ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ඔන්න සිතේ ප්‍රමුදිත බවක් ඇති වෙනවා. සිතේ ප්‍රමුදිත බවක් ඇති වෙද්දී පමුදිතස්ස පීති ජායති. ඒ ප්‍රමුදිත සිතින් යුතු කෙනාගේ හිතේ නිරාමිස ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. ඒතර ඔහුගේ හිතේ ඊ타ත්ම මනවින් නිරාමිස ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ඒ ආකාරයට ප්‍රීතියෙන් යුතු මනසින් යුක්තව දහම් අරුත් විමසන ඔහුගේ කායෝ පස්සම්බති. කය සැහැල්ලු වෙන්නට පටන් ගන්නවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. එතකොට කය සැහැල්ලු වෙද්දී නිරාමිස සැපයක් දැනෙන්න පටන් ගන්නවා. මුළු කය පුරාම පැතිරුණු නිරාමිස සැපයක් දැනෙන්න පටන් ගන්නවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න ඒ ආකාරයට සැපවත් වූ සිත සමාධිමත් වෙනවා. එතකොට බලන්න දැන් මෙතන යම් චිත්ත සමාධියක් ඉපදීමක් ගැන කියනවා. මේ චිත්ත සමාධිය ඉපදුනේ කොයි වෙලාවේද? ධර්මයේ අසමින් සිටිනා වෙලාවේ. දැන් ඔබට ඇතැම් විට හිතෙනවා ඇති දැන් අපි දන්නවා අපි අසා තිබෙනවා මේ ධර්ම මාර්ගය අපි දියුණු කරද්දී අපට සමාධියක් අවශ්‍යයි කියලා ධර්ම අවබෝධයට. ධර්ම අවබෝධයට දැන් සමාධියක් කියන්නේ හිතේ එකඟ බව. මේ හිතේ එකඟ බව අනිවාර්යෙන්ම අවශ්‍ය කාරණයක්. එතකොට මේ සිතෙහි එකඟ බව කියන්නේ හුදෙක් භාවනා ඉරියව්වකින් වාඩි වෙලා පමණක් ලබන සමාධියක් නොවේ. දැන් ඔබ නිසි පරිදි සවන් යොමලා ධර්මය අහන වෙලාවේ ඒ දහම් අරුත් වැටහෙන විදිහට හිත පවත්වනවා නම් ඒ ධර්මයට පටිසංවේදී වෙද්දී ඒ කියන්නේ ඒ ධර්මයට අවබෝධය ඇති කරන ආකාරයට සංවේදී වෙද්දී එහි අර්ථයට අවබෝධය ඇතිවන ආකාරයට සංවේදී වෙද්දී ඔබේ විතක්ක ਵਿਚාර ඒ විමසන ධර්මයත් සමග පිහිටනවා. විතක්ක ਵਿਚාර විමසන ධර්මයත් සමග පිහිටද්දී අන්න පින්නතුනේ කුසල අරමුණක් තුල පිහිටි විතක්ක ਵਿਚාර පිහිටලා තියෙනවා දැන් එතන. දැන් අපි හිතමු ඒ දහම් දෙසම පංච උපාදානස්කන්ධය ගැන කියලා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයන් ගැන එහි යථාර්ථය ගැන මේ ජීවිතේ නම් වූ ලෝකයේ ඒ ඔස්සේ දකිනාකාරය ගැන දහම් දෙසද්දී ඒ තුල ඔබ ඔබේ විතක්ක ਵਿਚාර පවත්වද්දී පංච උපාදානස්කන්ධේ නම් වූ ඒ දහම් කොටාසේ පිළිබඳව ඔබගේ විතක්ක ਵਿਚාර පිහිටන්ට පටන් ගන්නවා. එතකොටයි ඔබ අර්ථපටි සංවේදී වෙන්නේ, ධර්මපටි සංවේදී වෙන්නේ. අන්න එතකොට පාමොජ්ජං ජායති. ධම්මරුත් වැටහෙද්දී ප්‍රමුදිත බවක් ඇති වෙන්න පටන් ගන්නවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත සිතකින් යුතු කෙනාගේ හිතේ නිරාමිස ප්‍රීතියක් උපදිනවා. අන්න ප්‍රීතිය නම් වූ අංගයත් ඉපදුනා. දැන් අපි කතා කරා විතක්ක ਵਿਚාර නම් වූ අංගය. දැන් පළවෙනි ධානයේ අංග මේවා පින්නතුනි. විතක්ක ਵਿਚාර කියන්නේ ප්‍රථම ධානයේ අංග. පළවෙනි අංග දෙක. විතක්ක ਵਿਚාර. ඊට පස්සේ පීති, සුඛ ඒකාග්‍රතාවනේ. ඒතර බලන්න අර ප්‍රමුදිත සිතින් යුතුව ඉඳිද්දී ප්‍රීතිය ඉපදුනා. අන්න පළවෙනි ධානයේ තුන්වෙනි අංගයත් ප්‍රකට වුණා.
පීති මනස්ස කායෝ පස්සම්බති. දැන් ඔහු තවදුරටත් ඒ අහන ධර්මයේ තුලම සිත පිහිටවාගෙන ඉද්දී ප්‍රීතිමත් මනසකින් යුක්තව කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. කායෝ පස්සම්බති. පස්සද්ද කායෝ සුඛං වේදේති. ඒ විදිහට සැහැල්ලු කයකින් යුක්ත වෙඳිද්දී තමයි සැපයක් දැනෙන්න පටන් ගන්නෙ. අන්න පස්සද්ද කායෝ සුඛං වේදේති. සැපයක් දැනෙන්න පටන් ගත්තා. බලමු පළවෙනි ධානයේ අංග අපි විතක්ක විචාර පීති. දැන් ඒ තුනම අපි අඳුනගත්තා මෙතන. ඊට පස්සේ සුඛ. අන්න සැපය. සැපේ නම් වූ පළවෙනි ධානයේ අංගයත් අපි දැන් අඳුන ගන්නවා. දැන් මේ මොනවා කර කරද ඉන්නේ? මේ බනහා ඉන්නේ. එතකොට දැන් මේ බනහා ඉන්න කෙනා තුල පළවෙනි ධානයේ අංග හතරම දැන් ප්‍රකට වෙලා. පළවෙනි ධානයේ අවසාන අංගෙ මොකක්ද? ඒකග්ගතා. දැන් බලමු මොකද වෙන්නේ? සුඛිනෝ චිත්තං සමාධියති. ඒ ආකාරයට සැපවත් වූ සිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙන්නේ කුමක් තුලද? අර අසන දහම් කොටාසේ මුල් කරගෙන. දැන් අපි පංච උපාදානස්කන්ධය ගැන නම් මේ ධර්මයේ ඇසුනේ. ඒ තුල තිබෙන දහම් කරුණු පිළිබඳවයි විතක්ක ਵਿਚාර පිහිටලා ප්‍රීතියක් දැනිලා සැපයක් දැනිලා අන්න සිත එකඟ වෙන්නේ. එතකොට පින්නතුනේ ඔහු තුල විදර්ශනා මානසිකාරයක් තුල සිත එකඟ වෙලා පළවෙනි ධානයේ ලක්ෂණ මතුවෙලා. එතකොට බලන්න ධර්ම ශ්‍රවණයේ තුල දැන් ඒ ධර්ම ශ්‍රවණයේ තුල තිබුණේ විදර්ශනාවට මුල් වූ කාරණයක් නම් ඒ තුල විදර්ශනා පූර්වාංගම සමතයක් දැන් වැඩිලා. බුදුරජාණන් වහන්සේ වදාළනේ මේ ලෝකේ යම් කෙනෙක් අරහත්වේ සාක්ෂාත් කරනවා නම් ඕන අරහත්වේ සාක්ෂාත් කරන ක්‍රම හතරක් තියෙනවා කියලා. එකක් සමත පූර්වාංගම විදර්ශනාව. ඊට පස්සේ විදර්ශනා පූර්වාංගම සමතය. දැන් බලන්න මෙතන ඒ කෙනාට වැඩිලා තියෙන්නේ මොකක්ද? විදර්ශනා පූර්වාංගම සමතය. එතකොට ඒ විදර්ශනාව පිළිබඳ ධර්මය අහද්දී ඒ පිළිබඳව සිත පිහිටලා ඒ තුල ඔහු යම් සමාධියක් වද ගන්නවා. එතකොට ඒ තුලින් අවබෝධය කරා යනවා. එතකොට කෙනෙකුට අවබෝධය කරා යා යුතු මාර්ග අංග සියල්ලම පින්නතුනේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීම තුල වැඩෙනවා. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කිරීම නිකන් දෙයක් නෙවෙයි. දැන් සමහරව හිතනවා අයියෝ මේ බණ අහනවා හැමදාම බණ අහනවා. දැන් බණ අහලා ඇති දැන් අපි වඩන්න ඕනේ. මේක වඩන්න ඕනේ. නමුත් බලන්න මේ ධර්මයේ ඇසීමත් මාර්ගයේ වැඩිමක් නේ. ධර්මයේ ඇසීම කියන එක හිම පහත් තත්වයට දැමීම අයුතුයි. ඒක නොගැලපෙන්නක්. මොකද ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ ශ්‍රවණය කිරීම වර්ණනා කළා. එපමණක් නොවේ. ශාස්ත්‍රුන් වහන්සේ වදාලා ඉදං භික්කවේ පඨමං විමුක්තායතනං. මහණෙනි, ඒ ධර්මයේ අසනවා කියන එක මේ පළවෙනි විමුක්තායතනයයි. නිදහස් වීම පිණිස පවතින පළවෙනි මාර්ගය මේක. යත්ත භික්ඛුනෝ අපමත්තස්සාතාපිනෝ පහිතස්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුක්තති. යම් අයුරකින් මහණෙනි විමුක්තිය සාක්ෂාත් නොකළ භික්ෂුවගේ සිත නිදහස් නොවුණු සිත නිදහස් වීම පිණිස පවතිනවා නම් අපරික්ඛීනං වා ආසවා පරික්ඛයං ගච්ඡanti. ඒ ෂේ නොවුණු ආශ්‍රව ෂේවි යනවා නම් ෂේවීම පිණිස පවතිනවා නම් ඒ වගේම අනුප්පත්තං වා අනුත්තරං යෝගක්කේ මං අනුපාපුනාති. සාක්ෂාත් නොකළ තවමත් ප්‍රාප්ත නො අනුත්තර වූ යෝගක්කේ මේ නම් වූ නිවන සාක්ෂාත් කිරීම පිණිස පවතිනවා නම් ඒ පළවෙනි විමුක්තායතනය ධර්ම ශ්‍රවණයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතර බලන්න පින්නතුනේ, එහෙනම් ඔබ කවරදාකවත්
ධර්ම ශ්‍රවණයට ගරහා කරන්න එපා. ධර්ම ශ්‍රවණය තුලින් එක මොහොතක ධර්මාවබෝධය ලැබපු අය ඉන්නවා. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය අහන්න එන ඇතැම් අය ඒ ධර්මයේ ඇසූ ආසනයේදීම අරහත්වේ සාක්ෂාත් කළා කියලා ඔබ අහලා ඇති. නැත්තම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා කියලා ඔබ අහලා ඇති. නමුත් ඔබට සමහර විට හිතේ විමතියක් තියෙන්න ඇති කොහොමද එහෙම වෙන්නේ? කෝ භාවනාවත් වැඩුව අය. කිසිම භාවනාවක් වඩන්නේ නැතුව කොහොමද එහෙම මේ ඉඳගෙන ඉන්න ආසනයේදීම රහත් වෙන්නේ? ඉඳගෙන ඉන්න ආසනයේදීම අනාගාමි වෙන්නේ? ඉඳගෙන ඉන්න ආසනයේදීම සකදාගාමි වෙන්නේ? ඉඳගෙන ඉන්න ආසනයේදීම සෝතාපන්න වෙන්නේ කොහොමද? කියලා සමහර විට ඔබට ප්‍රශ්නාර්ථයක් නැගින්න ඇති. පින්නතුනි උත්තරේ මේ විමුක්තායතන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මෙනෙවින්ම දේශනා කොට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයට සවන් යොමන ශ්‍රාවකයා තුල තිබෙන දක්ෂතාවයයි එය. ඒ ශ්‍රාවකයා දක්ෂ වෙනවා. ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමම Tamanගේ භාවනාව බවට පත් කර ගැනීම. එතකොට ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමම Tamanගේ භාවනාව බවට පත් කරගන්නට ඒ කෙනා පින්නතුනේ දක්ෂ වෙනවා. එතකොට බලන්න ඒ තුල ඔහුට සමාධිය වැඩෙනවා. ප්‍රථම ධානයත් ඒ ඉඳගෙන ඉන්න ආසනීයම ලක්ෂණ මතුවලා වැඩෙනවා. ඒ තුලම ඔහු දක්ෂ වුණොත් විතක්ක ਵਿਚාර සංසිඳව ගන්නට සමහර විට දෙවෙනි ධානයට පවා ඔහුට යන්න පුළුවන් වේවි. එතකොට හැබැයි ධර්මය ඇසීම මුල් කොටගෙනයි ඒ ඉපදුනේ. එතකොට ඔබට මතක ඇති මජ්ක්‍ධිම නිකායේ තිබෙන එක්තරා දේශනාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණක් විග්‍රහ කොට පෙන්වන ආනන්ද මහරහතන් වහන්සේ අපට පෙන්වා දෙනවා කෙනෙකුට ප්‍රථම ධානයේ තුල වුණත් හට ගැනීම වෙනසීම නම් වූ ඒ අනිත්‍ය ධර්මතාවයේ නුවණින් දැක්කොත් ඔහුට පළවෙනි ධානයේ තුල වුණත් අරහත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන්. දෙවෙනි ධානයේ තුල වුණත් කෙනෙකුට ඒ දෙවෙනි ධානයේ අනිත්‍ය වශයෙන් දැක්කොත් දෙවෙනි ධානයේ තුල වුණත් අරහත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන්. තුන්වෙනි ධානයේ තුල වුණත් ඔහුට අරහත්වේ සාක්ෂාත් කරගන්න පුළුවන් ආදී වශයෙන් අට්ටක නාගර කියන සූත්‍ර දේශනාවේදී විස්තර කරලා තියෙනවා. එතකොට නිවන් පුරයට යන්න පුළුවන් දොරටු ගැන වදාරලා තියෙන මේ දේශනාවේ. එතකොට කෙනෙකුට ප්‍රථම ධානයේ තුල පවා අරහත්වේ දක්වාම දියුණු කිරීමේ අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේ අවස්ථාව පින්නතුණී ධර්ම ශ්‍රවණය තුල තිබෙනවාමයි. ඒ නිසා අපි හිතමු යම් කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කරන්නටම ආසාවෙන් ඉන්නවා කියලා. ධර්මයේ ශ්‍රවණය කිරීමේ ආසාවෙන් සිටින ඒ කෙනාට කවදාවත් ගරහන්න එපා පින්නතුණී. මොකද අපි දන්නේ නැහැ අපට ප්‍රකට වෙන විමුක්තායතනෙ මොකද්ද කියලා. මොකද ඒ කෙනා සසරේ වඩන ලද සංස්කාර විවිධාකාරයි. ඒ විවිධාකාර සංස්කාරයන්ට අනුව ධර්මාවබෝධයේ පිණිස හිත පිහිටීමත් විවිධාකාර විදිහට සිදු වෙන්නේ. දැන් අද අපි මේ ඉගෙන ගන්න විමුක්තායතන පහින් කෙනෙකුට එක් විමුක්තායතනයක් වඩාත්ම ප්‍රකට වෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමට ඇති ආසාව කවදාවත් නසා ගන්න එපා. යම් කෙනෙකුට ඒ සීක බවට පත් වී සිටිද්දිම ඒ කියන්නේ මේ ධර්මයේ තුල හික්මෙන කෙනෙක් බවට පත් වෙලා ඉඳිද්දී ධර්ම ශ්‍රවණයට ඇති ආසාව නැසී ගියොත් ඔහුගේ කුසල ධර්මේනොත් කෙමෙන් නැසී යනවා. පින්නතුනේ අපි එකිනෙකාට අනුග්‍රහ කරගන්න ඕනේ ධර්මයෙන්. ධර්මයෙන් තොරව ආමිසයෙන් එකිනෙකාට අනුග්‍රහ කරගන්න ගියොත් අවසානයේදී ඒ දෙදෙනාම විනාශ වෙලා යනවා. නමුත් ධර්මයේ තුලින් යම් කෙනෙක් තවත් කෙනෙකුට උපකාර කරනවා නම් ඒ අසන ධර්මයේ අනිත් කෙනාගේ සිතේ බැස ගන්නවා.
ඒ තුලින් කෙලෙහි ගුණ පිහිටනවා. සත්පුරුෂ බව පිහිටනවා. දේකට දැඩිව ග්‍රහණය නොවන ස්වභාවය උපදිනවා. ඒ තුල ඇතිවන සම්බන්ධතාවය ඊ타ත්ම උතුම් එකක්. එය කිසිවෙකුට නැසිය නොහැකි එකක්. ඒබඳු මිතුරෙකුගෙන් කවදාවත් අහිතක් අවඩක් තව කෙනෙකුට වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පින්නතුනි අපි ධර්මයේම දායාද කරගෙන ආමිෂේ දායාදේ කර නොගෙන මේ ධර්ම මාර්ගයේ වඩද්දී ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් විදිහට අවබෝධය කරා යෑමට උපකාර වන අංගයක් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී වදාලා. දැන් ඔබට මතක ඇති එදා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සූකර කත කියන ලෙනේ වැඩ හිටියේ. ඒ වෙලාවේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ පැවිදි වුණ අලුත. පැවිදි වෙච්ච පළවෙනි සතිය ගත වෙන්නේ. එතකොට උන්වහන්සේ එදා බුදුරජාණන් වහන්සේව මුණ ගැහුනේ වේළුවනාරාමේදීනේ. එතකොට පින්නතුනේ ඊට කලින් අස්සජී ස්වාමීන් වහන්සේ හමු වුණානේ. අස්සජී ස්වාමීන් වහන්සේටනේ පැහැදුනේ උපතිස්ස පරිබ්‍රාජකයා වෙලා ඉඳිද්දි. එතකොට මේ අස්සජී ස්වාමීන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට අස්සජී ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නනේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තතහාගතෝ ආහ. තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ගාථාවෙන්. එතකොට ඒ වෙලාවේ අර පළවෙනි පද දෙක අහද්දී යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුන් තථාගතෝ ආහ කියන පළවෙනි පද දෙක අහද්දී යමක් හේතුන් නිසා හටගත්තද එම හේතුන් තථාගතයන් වහන්සේ අවබෝධ කළසේක කියලා මේ හේතුවක ඵලයක් කියන එක මේ ආර්ය න්‍යාය පිළිබඳ මූලික කරුණ ශ්‍රවණය වෙනවත් සමගම ඒ තුලින් ඒ උපතිස්ස පරිබ්‍රාජකයා ඒ ඇසීම් මාත්‍රයෙන්ම ඒ ඊ타මත්ම හොඳින් සවන් යොමු කොට ඇසීම නිසා ඒ තුල යෝනිසෝ මනසිකාරයේ පිහිටලා ඇසීම් මාත්‍රයෙන්ම සෝතාපට්ටි ඵලයේ පිහිටියා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වේළුවනේදී මුණ ගැහිලා පැවිදි බව ලබාගෙන දැන් බුදුරජාණන් වහන්සේට පවන් සලසල ඉන්නවා සූකර කතලෙනේ ගිජ්ජකූට පර්වතේ. ඉතින් ඒ වෙලාවේ දීඝනක කියන පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වේදනාවන් පිළිබඳව ප්‍රශ්න වගේක් අහනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ පැනවලට උත්තර දෙනවා. උත්තර දෙද්දී අර දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්නේ භාවනා ඉරියව්වකින් ඉඳගෙන නෙවෙයි. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ විදිහ රහත් වෙලා නැහැ. සෝතාපන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටියේ. හැබැයි පවන් සලසල හිටියට භාග්‍යතුන් වහන්සේ යමක් වදාලාද ඊ තුල මනවින් සිත පිහිටවාගෙන හිටියා. අන්න ධර්ම ශ්‍රවණය ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ මනවින් අසා සිටිනවා. හිත ඒ තුලම පිහිටා තිබෙනවා. එවිට මොකද උනේ? අර්ථයට පටිසංවේදී වුණා. ධර්මයට පටිසංවේදී වුණා. හිතේ ප්‍රමුදිත බවක් උපන්නා. ප්‍රමුදිත සිතට ප්‍රීතියක් උපන්නා. ප්‍රීතියෙන් නිතුව ඉඳිද්දී අර පවන් සරණ ඉරියව්වෙන්ම කය සැහැල්ලු වෙන්න පටන් ගත්තා. අන්න සැහැල්ලු කයින් යුක්තව ඉඳිද්දී සැපයක් දැනෙන්න පටන් ගත්තා. දැන් මේ ධර්මය අහන ගමන් අහන ධර්මයේ විමසන ගමන් ඒ ආකාරයට සැපයක් දැනෙද්දී සුඛිනෝ චිත්තං සමාධියති සැපවත් වූ සිත සමාධිමත් වුණා. එතකොට පින්නතුනි දැන් සමාධිමත් සිතින් අර පවන් සරණ ඉරියව්වෙන් නමුත් සමාධිමත් සිතින් අර බුදුරජාණන් වහන්සේ කියන දේ අහනවා. එතකොට නොදැනීම එතන ප්‍රථම ධානයේ අංග මතු වුණා. පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසුම අවසාන වෙද්දී අපගේ සාරිපුත්ත නම් වූ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ පවන් සලන ඉරියව්වෙන්ම සියලු කෙලෙසුන් දුරුකොට උතුම් වූ අරහත්වේ සාක්ෂාත් කොට වදාලා. ඒ දීඝනක නම් වූ පරිබ්‍රාජකයා ඒ ඉඳගෙන සිටි ඉරියව්වෙන්ම උතුම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කොට වදාලා.
දැන් බලන්න පින්නතුනේ මොකක්ද උනේ? උනේ මොකක්ද? අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. නිදහස් නෝ සිත නිදහස් වුණා. අපරික්ඛීනං වා ආසවං පරික්ඛයන් ගච්ඡති. ෂේ නෝ ආශ්‍රව ෂේ වෙලා ගියා. අනුප්පත්තං වා යෝගක්ඛේමං අනුපාපුනාති. සාක්ෂාත් නොකල අමා මහ නිවන නම් යෝගක්ඛේමේ නම් වූ අමා මහ නිවන ප්‍රාප්ත කළා. ඒ නිවනටපත් වුණා. එතකොට පින්නතුනේ බලන්න ඒ උතුම් සිදුවීම සිදුුනේ ඒ අමා මහ නිවන සාක්ෂාත් කළේ ධර්ම ශ්‍රවණය නම් වූ විමුක්තායතනෙන්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අරහත්වයේ සිදුුනේ ධර්ම ශ්‍රවණය කියන විමුක්තායතනේ. ඉතින් එසේනම් පින්නතුනි අපි ධර්ම ශ්‍රවණේ දැන් බණ අහහා හිටිය ඇති. දැන් වඩන්න පටන් ගන්නට කියලා අර ධර්ම ශ්‍රවණේ කෙනෙක්ව උකටලී කරවන්න හොඳ නැහැ. මොකද හේතුව අපි දන්නේ නැහැ. දැන් කෙනෙක් ඉන්න පුළුවන් භාවනාව හොඳට වැඩෙන. භාවනාව තුලම හිත පිහිටන. නමුත් කෙනෙක් ඉන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ. ඒ කෙනාට හිත පිහිටන්නේ ධර්ම ශ්‍රවණේ. මොකද එකිනෙකා වඩන ලද සංස්කාර විවිධාකාරයි. සසර තුල විවිධ සංස්කාර වඩලා තියෙන්නේ. දැන් බලන්න අර ඔබට මතකනේ ඒක ධම්ම ශ්‍රවණීය මහරහතන් වහන්සේ. ඒක ධම්ම ශ්‍රවණීය මහරහතන් වහන්සේ එක බණපදයක් අහලා රහත් උනේ. ඊටර උන්වහන්සේ අහපු බණපදේ මොකද්ද? අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝ සුඛෝ කියන බණපදේ. ඊටර බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේ මේ පුංචි ළමයෙක් විදියට අවුරුදු 7න් බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ එක බණපදයයි ওই බණපදේ වදාරන්නේ. ඒ බණපදයෙන්ම අරහත්වේ සාක්ෂාත් කළානේ. දැන් බලන්න මොකක්ද හේතුව? මේ පළවෙනි විමුක්තායතනේ. ඒක උනේ කොහොමද? ඒක උනේ උන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවාට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අතුරුදහන් වෙලා යන කාලේ ඒ රජ පරම්පරාවේ බරණැස් නුවර රජ පරම්පරාවේ තුන්වෙනි රජතුමා වෙලා උපන්නා. ඒ කියන්නේ පළවෙනි රජතුමා කිකී රජතුමානේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියේ. ඊට පස්සේ හිටපු රජතුමා නෙවෙයි ඊට පස්සේ හිටපු රජතුමා. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් නිසා මේ රජතුමා ඉපදෙද්දී අවුරුදු 40000ක් ගත වෙලා ඉවරයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා. ඊළඟ අවුරුදු 20000 තමයි දැන් ගත වෙන්නේ. එතකොට ඒ වෙද්දි පින්නතුණි ධර්මය මේ මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙලා. හැබැයි මේ රජතුමාට අහන්න ලැබෙනවා තමන්ගේ පිය රජතුමා ගැනත් තමන්ගේ පිය රජතුමා ගැනත් අහද්දී ධර්මය අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේ ගැන. හැබැයි බණපදයක් නැහැ. ඉතින් හිතුවා මට මේ ජීවිතෙන් වැඩක් නැහැ බණපදයක් අහන්න නැතුව. බරණැස පමණක් නොවේ දඹදිව පුරා අඬබෙර යවුවා බණපදයක් දන්න කෙනෙක් ඉන්නවද රාජ්‍ය උනත් දෙන්නම් කියලා. හොයාගන්න නෑ පින්නතුනි. අන්තිමට තමන්ම හොයාගෙන යනවා කියන අදහසින් හිමාලයේ වනාන්තරයේවත් එහෙම කෙනෙක් ඉන්නවා ඇති කියන අදහසින් තමන් වහන්සේගේ ඒ රජකම අතහැරලා වනගත වුණා. පින්නතුනි සක්දිවිඳුට මේ දරා ගන්නට බැරි වුණා. ආසනේ උණු වුණා. සක්දිවිඳු දිවස් හෙලා බැලුවා. බලද්දි දකින්නවා මේ ධර්මය අවබෝධ කරනු කැමැති එක බණපදයක් හොයාගෙන රජකම අතහැරලා වනගත වූ ශ්‍රේෂ්ඨ උත්තමයා දකින්නවා. ඉතින් මෙනෙවින් වඩා හිඳුවලා ඒ වන විට තවතිසා දෙව්ලොව තිබුණු එකම එක බණපදේ මේ බණපදය. අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝ සුඛෝ. පින්නතුනි මේ කොතරම් තවතිසා දෙව්ලොව පිහිටි බණපදයක්ද කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පා වදාළ මොහොතේ සක්දෙව් රජුන්ගේ මුවින් පිට වුණේ මෙන්න මේ ගාථාවයි. ඒතර එකලත් දෙව්ලොව මේ ගාථාව තිබුණා.
තවතිසා දෙව්ලොව ඉතුරු වෙලා තිබුණු එකම ගාථා රත්නය. ඒ ගාථා රත්නය කියා දුන්නා. ඉතින් අර රජතුමා තමන් වහන්සේගේ ඉතිරි ජීවිත කාලයම පුරුදු කළේ මේ සංස්කාරවල අනිත්‍ය ස්වභාවය ගැන කියවුණු මේ ගාථා රත්නයේ තිබුණු අර්ථ තමන්ට තේරෙන විදියට හිත හිතා වඩන්ට පටන් ගත්තා. පින්නතුනි බලන්න, එතුමාගේ සංස්කාර වැඩුණේ මේ විදිහට. එතකොට එදා බුදුරජාණන් වහන්සේ හමු වුණාට පස්සේ තමන් සසරේ වඩන ලද දේ යලි මතකට දුන්න ගමම්ම අවබෝධය කරා ගියා. සමහර විට වෙන බණ පදයක් කිව්වනම් එහෙම එක මොහොතකින් අවබෝධය කරා යන්නේ නැහැ. එතකොට බලන්න එකිනෙකාගේ සංස්කාර වැඩිලා තියෙන විදිය වෙනස්. ඒ දැකිය හැක්කේ බුදුරජාණන් වහන්සේටයි. නමුත් පින්නතුනේ ඒ නිසා අපි කිසිදු විටක කෙනෙක් ධර්ම මාර්ගයේ වඩන තමන්ටම ආවේනික ක්‍රමයකට තමන්ට ප්‍රිය ක්‍රමයකට ධර්ම මාර්ගයේ වඩද්දී ඒක මං වඩන ක්‍රමයට වඩා පහත් කියලා කිසිදු ආකාරයකින් පහතට නොදැමිය යුතුයි. එහෙම පහතට දැම්මොත් තමන් නොදැනීම පිරිහිලා යනවා. එතකොට ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ එහෙනම් අරහත්ත්වේ කරාම යා හැකි ආකාරයට ධර්ම මාර්ගයේ දියුණු කළ හැකි විමුක්තායතනයක් කියලා අපි පළවෙනි විමුක්තායතනය ගැන දත යුතුයි. පළවෙනි විමුක්තායතනයේට ගැන දැනගත්තට පස්සේ ඔබ කිසිදු දවසක ධර්ම ශ්‍රවණේ පහත් කොට නොසලකාවි. ඊට පස්සේ දෙවෙනි විමුක්තායතනය පුනච පරං භික්කවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. මහණෙනි, තවත් දෙයක් කියමි. ඔන්න ඒ භික්ෂුවට ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ නැහැ. අඤ්‍යතරෝ ගරුට්ටහනියෝ සබ්‍රක්‍මචාරී. ඒ වගේම අන්‍යතර වූ ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේත් නැහැ. හැබැයි අපිච කෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේ සංදේශේති. යම් ආකාරයකට තමන් ප්‍රගුණ කරන යම් ධර්මයක් තියනවාද, තමන් අසන ලද යම් ධර්මයක් තියනවාද, ඒ තමන් අසන ලද ප්‍රගුණ කරන ලද ධර්මය විත්තරේන පරේ සංදේශේති විස්තර වශයෙන් අන්‍යයන්ට කියා දෙන්න පටන් ගන්නවා. එතකොට තමන් අසන ලද, තමන් විමසන ලද ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට කියා දෙද්දි මොකද වෙන්නේ? යතා යතා භික්කවේ භික්ඛු යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරේ සංදේශේති. යම් යම් ආකාරයකටද ඒ භික්ෂුව තමන් අසන ලද, තමන් ප්‍රගුණ කරන ලද ඒ ධර්මයේ විස්තර වශයෙන් අන්‍යයන්ට කියා දෙන්නේ. තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථ පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදීත. ඒ අයුරින්ම ඒ භික්ෂුව ඒ ධර්මයේ අර්ථයට අවබෝධය ඇති කරන ආකාරයට සංවේදී වෙනවා. ඒ ධර්මයට අවබෝධය ඇති කරන ආකාරයට සංවේදී වෙනවා. පින්නතුනේ, මේ ධර්මයේ තමන් අසා ඇති දේ තවත් කෙනෙකුට කියනවා කියලා කියන්නේ ඊ타ත්ම හොඳ දෙයක්. මේ තුල හිත තුල අර තමන් අසන ලද ධර්මයේ ඊ타ත්ම හොඳින් ධාරණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දරා ගැනීම, මේ සුතය කියන බලය විග්‍රහ කරලා අපිට පෙන්වලා දුන්නේ සුතය කියන වචනය සුතා දතා. මේ ධර්මයේ අහන්න ඕනේ, අහලා දරා ගන්න ඕනේ, මතක තියා ගන්න ඕනේ. එතනින් එහාට යන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? වචසා පරිචිතා. මෙන්න වචනෙන් ප්‍රගුණ කළ යුතුයි. හොඳට වචනෙන් ප්‍රගුණ කළ යුතුයි. එතකොට දැන් මෙතන මේ තියෙන්නේ පරේසං ධම්මං දේශේති. අනිත් අයට ධර්මයේ කියා දෙද්දී වචසා පරිචිතා, වචනෙන් ප්‍රගුණ කිරීමක් තියෙන්නේ. දැන් අපි තවත් කෙනෙකුට තේරෙන්න කියලා දෙන්න ඕනේ කියලා හිතලා ඒ කෙනාට තේරෙන්න කියා දෙන්න හිතද්දි අපි කියා දෙන කරුණ ගැන අපේ හිත හොඳින් පිහිටනවා. ඒ තුල අපේ විතර්ක ਵਿਚාර පිහිටනවා. ඒතර හොඳට විතක්ක ਵਿਚාර ඒ තුල පිහිටන්න පටන් ගන්නවා. එතකොට විතක්ක ਵਿਚාර ඒ තුල පිහිටද්දී තමන් කියා දෙන ධර්ම කොටාසේ ගැන හොඳට ඒ විතක්ක ਵਿਚාර
ඒකාත්මික වෙනවා. එතකොට මොකද වෙන්නේ? එහි අවබෝධය ඇති කරන ආකාරයට අර්ථයට පටිසංවේදී වෙනවා, සංවේදී වෙනවා. අවබෝධය ඇති කරන ආකාරයට ධර්මයට පටිසංවේදී වෙනවා. එතකොට අර්ථයටත් ධර්මයටත් සංවේදී වෙද්දි මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා තස්ස අත්ත පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. ඔහුට ප්‍රමුදිත බවක් උපදිනවා. එතකොට අර්ථ සිහි කර කර අර්ථයට සංවේදී වෙමින් ධර්මයට සංවේදී වෙමින් ඒ තුලම විතර්ක ਵਿਚාර පිහිටලා ධර්මයේ දේශනා කරද්දී අන්න ප්‍රමුදිත බවක් ඉපදුනා. පාමුජ්ජං පීති ජායති. ඒ තුල තවදුරටත් හොඳින් ධර්මයේ කියා දෙද්දී හිතේ ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. අන්න ඒ නිරාමිස ප්‍රීතියක්. දැන් බලන්න විතක්ක ਵਿਚාර තිබුණා, දැන් ප්‍රීතිය ඉපදුනා. නිරාමිස ප්‍රීතිය. පළවෙනි ධානයේ අංග එකින් එක මතුවෙන්න පටන් ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්භති. එතකොට ප්‍රීතියෙන් යුතු මනසකින් යුක්තව ධර්මයේ කියා දෙද්දී ඔහුගේ කය සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. දැන් මේවා සාමාන්‍යයෙන් භාවනාව තුළ අපි අත්දකින්න දෙන්නේ. ඒ ධර්ම දේශනාව තුලත් කෙනෙකුට අත්දකින්න පුළුවන්. එතකොට කය සැහැල්ලු වෙද්දී මොකද වෙන්නේ? පස්සද්ද කායෝ සුඛං වේදේති. සැහැල්ලු කයින් යුක්තව ධර්මයේ දේශනා කරද්දී සැපයක් දැනෙන්න පටන් ගන්නවා. අන්න නොදැනුවත්වම සැපයක් දැනෙන්න පටන් ගන්නවා. අන්න සුඛේ නම් වූ ප්‍රථම ධානයන්ගේ මතුවනා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ විදිහට සැපවත් වූ කයින් සැපවත් වූ සිතෙන් ධර්මයේ දේශනා කරද්දී අන්න ඒ බඳු සිත සමාධිමත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. අන්න එකඟ බව, ඒකග්ගතා, විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා ප්‍රථම ධානයේ ලක්ෂණ ධර්මදේශකයන් වහන්සේ තුල ප්‍රකට වුණා. එතකොට ඒ ධර්ම දේශනා කරන ධර්මයේ තුල ඇති අර්ථ විමසද්දී ඒ තුලින්ම විදර්ශනාව ප්‍රකට වෙලා මොකද වෙන්නේ? ඒ කෙනා අරහත්වේ සාක්ෂාත් කරනවා. එසේත් නැතිනම් වෙනත් මගඵල සාක්ෂාත් කරනවා. ධර්ම දේශනාව තුලම මගඵල සාක්ෂාත් කළ උතුමන් මේ ලෝකේ සිටියා. පින්නතුනේ මෙය දෙවැනි විමුක්තායතනයයි. එහෙනම් අපි හිතමු කෙනෙක් ධර්ම දේශනා කරන්නට කැමතියි කියලා. ධර්ම දේශනාව තුලම හොඳට හිත පිහිටවනවා කියලා. ලාභ සත්කාර ලබන අදහසකින් තොරව යම් කෙනෙක් කිලුටු අදහසකින් තොරව ධර්මාවබෝධය ලබනවා කියන අදහසින්ම අන් අයට ධර්මයේ තෝරා දෙනවා කියන පිරිසිදු අදහසින්ම ධර්මයේ දේශනා කරනවා නම් එය ඔහුට සසර කතරින් එතර වීම පිණිස පවතින විමුක්තායතනයක් බවට පත් වෙනවා. පින්නතුනි, හරි අපූර්ව සිදුවීමක් වුණා කොසඹෑ නුවර. කොසඹෑ නුවර ගෝසිතාරාමේ දා 69ක් පමණ වූ තේර භික්ෂුන් වහන්සේලා පිරිසක් එකතු වුණා. එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේලාට කතාබස් කරන්න පටන් ගත්තා. අන්න බදරිකාරාමේ වැඩ ඉන්නවා. බදරිකාරාමේ වැඩ ඉන්නවා කේමක කියන ස්වාමීන් වහන්සේ. මේ කේමක ස්වාමීන් වහන්සේ ගොඩාක් ගිලන් වෙලා ඉන්නේ මේ වෙලාවේ. දැන් වයසයි. ගොඩක් ගිලන් වෙලා ඉන්නේ. ඉතින් උන්වහන්සේ නිකන් හිස් කෙනෙක් විදිහට කලුරිය කරනවද? එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරලාද කලුරිය කරන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. ඉතින් ඒත් එක්ක හිතුවා එහෙනම් මේ ගැන අපි දැනගන්න ඕනේ කියලා. ඉතින් එකපාරම අහන්නත් බැරි නිසා පණිවිඩයක් යවුවා දාසක කියන ස්වාමීන් වහන්සේ අතේ. මොකද්ද පණිවිඩේ? ගිහිල්ලා අහන්න කිව්වා ආයුෂ්මත් කේමකයන් වහන්සේ තේර භික්ෂුන් වහන්සේලා ඔබෙන් විමසනවා. ඔබ වහන්සේගෙන් විමසනවා කොහොමද ඔබ වහන්සේගේ අසනීපේ අඩුවීමක් පේනවද? වැඩිවීමක් පේන්නේ නැද්ද? සුවසේ ඉන්නවද කියලා සැප දුක් විමසනවා කියලා. ඉතින් දාසක ස්වාමීන් වහන්සේත් අර යොදුනක් දෙකක් දුරයි බදරිකාරාමෙට. ඒ දුර ගෙවාගෙන ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා අහපු දේ ඇහුවා.
එතකොට කේමක ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රිය ආයුෂ්මතුනි මට නම් ඉවසන්ට අමාරුයි යැපෙන්න අමාරුයි මගේ වේදනාවන් වල අඩුවීමක් නම් නෑ වැඩිවීමක්මයි පේන්නේ. දැන් ඉන්න තත්ත්වෙ බරපතල වෙනවා කියලා කිව්වා. ඉතින් මේ පණිවිඩේ අර දාසක ස්වාමීන් වහන්සේ පයින්ම ආපස්සට ඇවිල්ලා අර තේර භික්ෂුන් වහන්සේලාට කිව්වා. එතකොට තේර භික්ෂුන් වහන්සේලා කිව්වා හිමනම් දාසකයන් වහන්සේ දැන් ආයෙත් ගිහිල්ලා පොඩ්ඩක් මෙන්න මෙහෙම අහන්න කිව්වා. මොකක්ද අහන්න කිව්වේ? ප්‍රිය ආයුෂ්මත් කේමකයන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය දේශනා කළා. ඒ තමයි මේ රූප උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි අත්තානං වා අත්තනියං වා සමනුපස්සතිති. කිමද ඔබ එහි කුමකට හරි ඒ පංච උපාදානස්කන්ධේ ආත්මයේ වශයෙන් දකින්නවද? එහෙම නැත්නම් ආත්මයට අයිති දෙයක් වශයෙන් දකින්නවද කියලා ඇහුවා. පංච උපාදානස්කන්ධය. මේ අවබෝධය පරීක්ෂා කරලා බලන්න. එතකොට කේමක ස්වාමීන් වහන්සේ ළඟට දාසක ස්වාමීන් වහන්සේ ඔන්න ආයෙත් ඇවිදගෙන ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා මේ පංච උපාදානස්කන්ධය ගැන ඔබ වහන්සේ මේ දකින්නවද කියලා ආත්මයේ වශයෙන් හරි කියන්නේ තමාගේ වසඟේ පැවතිය හැකි දෙයක් විදිහට හරි එහෙම නැත්නම් ඒ බඳු තමාගේ වසඟේ පැවතිය හැකි පවතින දෙයකට අයිති දෙයක් විදිහට හරි ආත්මයට අයත් දෙයක් විදිහට හරි දකින්නවද කියලා ඇහුවා. කේමක ස්වාමීන් වහන්සේ උත්තර දුන්නා කියන්න තේර භික්ෂුන් වහන්සේලාට ඒ භාග්‍යතුන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය මම ආත්ම වශයෙන් දකින්නෙත් නෑ. ආත්මයකට අයිති දෙයක් වශයෙන් දකින්නෙත් නෑ කියලා උත්තර දෙන්න කිව්වා. ඉතින් අර දාසක ස්වාමීන් වහන්සේ උන්න ආයෙත් ආපස්සට ආවා. ඇවිල්ලා ඒක කිව්වා. දැන් මේ දෙවෙනි වතාවට ගිහිල්ලා ආවේ. ඊට පස්සේ අර තේර වික්ෂුන් වහන්සේලා අහනවා දාසක ස්වාමීන් වහන්සේට කියනවා අනේ දාසකයන් වහන්සේ ගිහිල්ලා එහෙනම් මෙන්න මේක අහන්නකෝ. මොකද්ද? හරි. එහෙනම් ආයුෂ්මත් කේමකයන් වහන්සේ පංච උපාදානස්කන්ධය ආත්මයේ වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි දකින්නේ නැත්නම් එහෙනම් තේනායස්මා කේමකෝ අරහං කීනාසෝති. එහෙනම් මේ ආයුෂ්මත් කේමකයන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරපු ආශ්‍රව දුරු කරපු රහතන් වහන්සේ නමක් වනසේක කියලා කියන්න කිව්වා ගිහිල්ලා. ඉතින් එතකොට මොකද වුනේ මේ ඔන්න තුන්වෙනි වතාවටත් දාසකයන් වහන්සේ වැඩම කළා බදරිකාරාමෙට. ගිහිල්ලා කේමක ස්වාමීන් වහන්සේ දැන් ඇඳේ හාන්සි වෙලා අමාරුවෙන් ඉන්නේ. දාසක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා දාසක ස්වාමීනි දාසකයන් වහන්සේ තේර භික්ෂුන් මෙහෙම කියනවා. ඒ මොකක්ද? ආයුෂ්මත් කේමකයන් වහන්සේ පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි දකින්නේ නෑනේ. එහෙනම් කේමකයන් වහන්සේ රහතන් වහන්සේ නමක් නොවේ. කෙලෙසුන් දුරු කරපු රහතන් වහන්සේ නමක් නොවේ කියලා කිව්වා. එතකොට අර කේමක ස්වාමීන් වහන්සේ මෙහිම උත්තර දෙනවා. කිව්වා මෙන්න මෙහෙම. ඒ මොකද්ද? මෙහෙම කිව්වා. මම පංච උපාදානස්කන්ධය ආත්මයේ වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි දකින්නේ නෑ තමයි. හැබැයි මම සියලු කෙලෙසුන් දුරු කරපු මහරහතන් වහන්සේ නමක් නෙවෙයි. හැබැයි මම පංච උපාදානස්කන්ධය ආත්ම වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් වශයෙන් හරි දකින්නේ නෑ. නමුත් මම රහතන් වහන්සේ නමකුත් නෙවෙයි. මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මොකක්ද? අපිචකෝ ආවුසෝ අස්මීති අධිගතං. නමුත් ආයුෂ්මතුනි මට වෙමි කියලා නිකන් අධිගතයක් තියෙනවා. යම් තෘෂ්ණා මාන වශයෙන් ඇති වුණු යම් කිසි හැඟීමක් තියෙනවා.
එතකොට මාන අනුසයක් පින්නතුනේ ඒක. ඒ කියන්නේ මේ ස්වල්ප වශයෙන් පිහිටි හැඟීමක් තියෙනවා. වෙමි කියන ස්වභාවය ගැන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. හැබැයි අයමහමස්මීති චන සමනුපස්සාමි. මම වෙමි කියලා දෙයක් මම දකින්නේ නැහැ. හැබැයි යම්කිසි අර මේ අනුශේ වශයෙන් පවතින අදහසක් මට පවතිනවා කියලා කිව්වා. එතකොට ඒ වෙලාවේ ඔන්න දාසක සාමින් වහන්සේ ඔන්න ආපහු ඒ උත්තරෙත් අරගෙන ගිහිල්ලා ගෝසිතාරාමේ හිටපු තේර භික්ෂුන් වහන්සේලාට ඒ උත්තරේ කිව්වා. එතකොට තේර භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ආයුෂ්මත් දාසකයන් වහන්සේ එහෙනම් මෙන්න මේ ප්‍රශ්නෙත් ගිහිල්ලා අහන්නකෝ. දැන් මේ හතරවෙනි වතාවට තමයි දාසක සාමින් වහන්සේ යන්න හදන්නේ. මොකක්ද අහනවා මේ දැන් කිව්වනේ අර අස්මීති කියලා දෙයක් තියෙනවා කියලා වෙමි කියලා හැඟීමක් තියෙනවා කිව්වනේ. එතකොට අහනවා යමීතං ආවුසෝ කේමක අස්මීති වදේසි. ආයුෂ්මත් කේමකයන් වහන්සේ එතකොට ඔබ වහන්සේ මේ වෙමි කියලා දෙයක් කියනවනේ වෙමි කියලා හැඟීමක් තියෙනවා කියලා. කිමීතං අස්මීති වදේසි. කුමක් ගැනද වෙමි කියන එක ඔබ වහන්සේ කියන්නේ කුමක් ගැනද මේ පංච උපාදානස්කන්ධේ? ඒ කියන්නේ රූපං අස්මීති වදේසි. රූපය ගැනද වෙමි කියලා අදහසක් තියෙන්නේ. එහෙමත් නැතිනම් අඤ්ඤත්‍ර රූපා අස්මීති වදේසි. මේ රූපයෙන් පරිබාහිර දෙයක් ගැනද වෙමි කියන අදහස ඔබ වහන්සේට තියෙන්නේ. මේ වෙමි කියන අදහස ඔබ වහන්සේට තියෙන්නේ වේදනාව ගැනද? එහෙම නැත්නම් වේදනාවෙන් පරිබාහිර දෙයක් ගැනද? වෙමි කියන අදහස ඔබ වහන්සේට තියෙන්නේ සංඥාව ගැනද? සංඥාවෙන් පරිබාහිර දෙයක් ගැනද? වෙමි කියන අදහස ඔබ වහන්සේට තියෙන්නේ සංස්කාර ගැනද? සංස්කාර වලින් පරිබාහිර දෙයක් ගැනද? එහෙමත් නැතිනම් වෙමි කියන අදහස ඔබ වහන්සේට තියෙන්නේ විඥාණය ගැනද? විඥාණයෙන් පරිබාහිර දෙයක් ගැනද කියලා ඔන්න පින්නතුනි අර තේර භික්ෂුන් වහන්සේලා හතරවෙනි වතාවටත් ප්‍රශ්නයක් අහලා යවනවා දාසක ස්වාමීන් වහන්සේ අතේ. දැන් දාසක ස්වාමීන් වහන්සේ ওই ප්‍රශ්නේ ගිහිල්ලා කේමක ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා. කේමක ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ දැන් බැලුවා මේ දාසකයන් වහන්සේ හතරවෙනි වතාවටයි ආවේ. මේ දාසකයන් වහන්සේ මේකෙන් වෙහෙසටපත් වෙනවා. දාසකයන් වහන්සේට කියනවා දාසක ආයුෂ්මත් දාසක ඉන්න මමම ඇවිල්ලා ඔක කියන්නම්කෝ. දැන් මේ එහෙට මෙහෙට යන්නේකේ තේරුම මොකද්ද කියලා හැරමිටිය අතට ගත්තා. පින්නතුනි මේ ගැන අටුවාවේ සඳහන් වෙනවා ඇයි මේ තේර භික්ෂුන් වහන්සේලා ගියේ නැත්තේ කියලා බදරිකාරාමෙට. ඒ තමයි 60ක් පමණ තේර භික්ෂුන් වහන්සේලා එකතු වෙලා හිටියන්නේ. බදරිකාරාමේ කේමක ස්වාමීන් වහන්සේ හිටපු තැන එච්චර ඉඩ තිබ්බේ නැතිලු. එතකොට දැන් ඒ වෙලාවේ එතෙන්ට වැඩම කරොත් 60ක් පමණ වූ භික්ෂුන් වහන්සේලා කේමකයන් වහන්සේ අපහසුතාවයටපත් වෙයි කියන අදහසින් ගියේ නැහැ කියලායි සඳහන් වෙන්නේ. ඉතින් කොහොම නමුත් හැරමිටිය අතට අරගෙන කේමක ස්වාමීන් වහන්සේ දාසක ස්වාමීන් වහන්සේත් එක්ක අර තේර භික්ෂුන් වහන්සේලා ළඟට ගියා. පින්නතුනේ මේ තේර භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා නොවේ. හුදෙක් වස් 10 ඉක්මවීමෙන් ස්ථවිර බවට පත් වූ භික්ෂුන් වහන්සේලා. ඉතින් උන්වහන්සේලාත් මේ ධම්මග වඩන අය. එතකොට කේමක ස්වාමීන් වහන්සේ උන්වහන්සේලා ළඟට ගියාට පස්සේ පිළිසඳර කතාව නිමවා අවසන් වුණාට පස්සේ තේර භික්ෂුන් වහන්සේලා අර පැනේම අහනවා. දැන් බලන්න මේ ගැඹුරු දහම් කරුණක් නේද මේ අපි කතා කරන්නේ දැන්. මේ ගැඹුරු දහම් කරුණ ගැන දැන් හිත තියෙන්න ඕනේ. දැන් මේ ගැඹුරු දහම් කරුණ ගැන ඒ වෙලාවේ කේමක ස්වාමීන් වහන්සේගේ හිතත් හොඳින්ම පිහිටා තිබුණා. ඒ වෙලාවේ මේ ගැඹුරු දහම් කරුණ ගැන පංච උපාදානස්කන්ධය ගැන කියන මගේ ආත්මේ නම් වූ ස්වභාවයෙන් ග්‍රහණය වීම නම් ගැන තියෙන කාරණේ ගැන ඒ අවබෝධයට රුකුල් දෙන ආකාරය ගැන තියෙන මේ දහම් සාකච්ඡාවට අර තේර භික්ෂුන් වහන්සේලා 69ගෙත් හිත පිහිටලා තිබුණා. ඒ තුල විතර්ක ਵਿਚාර පිහිටියා. පින්නතුනේ ඒ වෙලාවේ තේර භික්ෂුන් වහන්සේලා අහනවා
දැන් ආයුෂ්මත් කේමකයන් වහන්සේ ඔබ වහන්සේ කිව්වා මෙහිම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය ආත්මයේ වශයෙන් දකින්නෙත් නැහැ. ආත්මයට අයිති එකක් වශයෙන් දකින්නෙත් නැහැ. හැබැයි ඔබ වහන්සේ රහතන් වහන්සේ නමකුත් නෙවෙයි කියලා කිව්වා. හැබැයි මේ පංච උපාදානස්කන්ධය ගැන වෙමි කියලා අදහසක් තියෙනවා කියලා කිව්වා. හැබැයි මම වෙමි කියලා ග්‍රහණය කරගන්නෙත් නැහැ කිව්වා. එතකොට එහෙනම් කේමකයන් වහන්සේ මේ වෙමි කියන හැඟීම තියෙන්නේ කුමකද? යමේතං ආවසෝ කේමක අස්මීති වදේසි කිමේතං අස්මීති වදේසි. කේමකයන් වහන්සේ වෙමි කියලා දේශනා කරන ඔබ වහන්සේ හැඟීමක් තියෙනවා කියලා. ඒ කුමක් ගැනද වෙමි කියලා හැඟීමක් තියෙන්නේ? රූපං අස්මීති වදේසි. රූපයද වෙමි කියලා අදහසක් රූපය ගැනද තියෙන්නේ? එහෙම නැත්නම් අඤ්ඤත රූපාස්මීති වදේසි. රූපෙන් පරිබාහිර දෙයක් ගැනද වෙමි කියන අදහස තියෙන්නේ? ඔය ආදී වශයෙන් පංච උපාදානස්කන්ධය ගැනම විමසුවා. ඒ වෙලාවේ පින්නතුනි ඒ කේමක නම් වූ උතුම් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා නකෝ අහං ආවසෝ රූපං අස්මීති වදාමි. ආයුෂ්මත්වරුනි මම රූපය වෙමි කියලා කියන්නේ නැහැ. රූපය ගැන වෙමි කියලා අදහසක් තියෙනවා කියලා කියන්නේ නැහැ මම. මොකද රූපය ගැන විමසද්දි මේ රූපය හේතුන්ගෙන් හටගත් එකක්, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන එකක් වශයෙන් තමයි දකින්නේ. එතකොට ඒ තුල මම මගේ ආත්මය කියලාවත් මම වෙමි කියලාවත් දෙයක් මම දකින්නේ නැහැ. ඒ නිසා මම රූපය ගැන වෙමි කියලා අදහසක් තියෙනවා කියලා කියන්නේ නැහැ. නපි අඤ්ඤත් රූපාස්මීති වදාමි. ඒ වගේම රූපෙන් පරිබාහිර දෙයක් වෙමි කියන අදහසින් යුක්තයි කියලා මම දේශනා කරන්නෙත් නැහැ. මම කියන්නෙත් නැහැ. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන ගැනත් ඒවාට සහ ඒවාගෙන් පරිබාහිර දේවල් මම වෙමි කියලා දකින්නේ නැහැ කියලා මේ කේමක ස්වාමීන් වහන්සේ කියනවා. හැබැයි ඒ විදිහට වෙන් වශයෙන් ගත්තහම පංච උපාදානස්කන්ධයේ තියෙන රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය ඒවා තුල වෙමි කියලා අදහසක් දකින්නේ නැති වුණාට අපිචකෝ ආවසෝ පංච උපාදානස්කන්ධේසු අස්මීති අධිගතු. නමුත් ආයුෂ්මත්තුරුනි මේ පංච උපාදානස්කන්ධේ පොදුවේ ගත්තොත් මේ පංච උපාදානස්කන්ධය ගැන පංච උපාදානස්කන්ධය කියන්නේ මේ ජීවිතේ නම් වූ ලෝකය. මේ අපේ ජීවිතේ මේ අපි ගන්න මේ ජීවිතේ නම් වූ ලෝකේ පංච උපාදානස්කන්ධයේ වශයෙන් කැටි කරන්න පුළුවන්. එතකොට මේ පංච උපාදානස්කන්ධය ගැන මට බෙමි කියලා හැඟීමක් තියෙනවා. එතකොට හැබැයි වෙන් වශයෙන් ගත්තට ඒක දකින්නේ නැහැ කිව්වා. අයමහමස්මීති නච සමනුපස්සාමි. හැබැයි මම වෙමි කියලා දෙයක් ඒ තුල මම දකින්නේ නැහැ. එතකොට ඒක මෙන්න මේ වගේ දෙයක් කියලා ලස්සන උපමාවක් පෙන්වා දෙනවා. මේ හරි ගම්බීර උපමාවක් පින්නතුනි මේ. මොකක්ද ඒ උපමාව? ඒ තමයි කියනවා ප්‍රිය ආයුෂ්මත්වරුනි ඔන්න හිතනවා බලන්න කියනවා මලක් තියෙනවා. පියුමක් තියෙනවා සුවඳ හමන. කෙනෙක් කිව්වොත් මේ මලේ පෙති තමයි සුවඳ කියලා ඒක හරිද? ඒක හරි උත්තරයක් නෙවෙයි. මේ මලේ රේණු තමයි සුවඳ කියලා අපිට කියන්න බෑ. මේ එහෙම නැත්තම් මේ මලේ වර්ණය තමයි සුවඳ කියලා අපිට කියන්න බෑ. ඉතින් මල කොටස් වශයෙන් අරගෙන මේ කොටස තමයි සුවඳ තියෙන්නේ කියලා අපිට කියන්න බෑ. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තාම මල සුවඳයි කියලා කියන්න පුළුවන්. ආන් ඒ වගේ එකක් කියනවා ඒක. එතකොට ඒකට කියනවා ලස්සන දහම් කරුණක් පෙන්වලා දෙනවා. ඒ තමයි ඔන්න කෙනෙක් ඉන්නවා ඒ කෙනාට පංච ඕරම්භාගීය සංයෝජන පහ ප්‍රහීනයි. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන මේ අපව කාම ලෝකයට බැඳ තබන සංයෝජන එහෙමත් නැතිනම් බැඳීම් පහ බන්ධන පහ ප්‍රහීන වෙලා තියෙන කෙනෙකුට. එතකොට මේ ඕරම්භාගීය සංයෝජන පහ ප්‍රහීන වුණාට පස්සේ
අපි දන්නවා ඒ කෙනා අනාගාමී කෙනෙක්. එතකොට ඒ කෙනාට හැබැයි මේ පංච උපාදානස්කන්ධය ඔහු අනිත්‍ය වශයෙන් දැකලා දුක් වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අවබෝධ කරගෙන ඉන්නේ. හේතුඵල ධම අවබෝධ කරගෙන ඉන්නේ. හැබැයි ඔහුට සම්පූර්ණයෙන්ම ආශ්‍රවශය වෙලා නැහැ. එතකොට කියනවා ඒ කෙනාට පංච උපාදානස්කන්ධේසු අනුසහගතෝ අස්මීති මානෝ මේ පංච උපාදානස්කන්ධය ගැන අනුසහගත කියන්නේ මේ ස්වල්ප වශයෙන් අනුශේ වශයෙන් අනුසහගත විදියට මේ ඊ타ත්ම මේ අනුශේ වශයෙන් ස්වල්ප වශයෙන් පිහිටි අස්මීති මානෝ වෙමි කියලා මානයක් අස්මීති ඡන්தோ වෙමි කියලා කැමැත්තක් අස්මීති අනුසයෝ වෙමි කියලා අනුසයක් ස්වල්ප වශයෙන් පිහිටි දෙයක් අසමූහතෝ ප්‍රහාණය නොවී තියෙනවා. ඒකනේ පින්නතුනි ඔබට මතකද අර එක භික්ෂුවක් අනාගාමී ඵලයේ සාක්ෂාත් කරලා හිතනවා හරි මම අනාගාමී ඵලයේ සාක්ෂාත් කළානේ දැන්. එතකොට අනාගාමී මම දැන් ඊට පස්සේ මට අරහත්ත්වේ සාක්ෂාත් කරන්න තියෙන්නේ. දැන් කාම ලෝකෙන් මම නිදහස්. මේ සසර ගමනෙනුත් නිදහස් වෙන්නයි යන්නේ සම්පූර්ණයෙන්ම. නමුත් මේ සසරේදී අපි කවුරුත් කවදාවත් නොගිය තැනක් තියෙනවා. ඒ තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක. මොකද සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට කෙනෙක් යන්නේ අනාගාමී වුණොත් විතරයි. ඒතකොට ඒවට ගිය කෙනෙක් ආයේ පල්ලෙහාට එන්නේ නැහැ. ආපස්සට එීමක් නැහැ. අනාගාමීනේ. එතකොට එහෙනම් දැන් මට කවදාවත් මම උපන්නේ නැති අනාගාමී බඹලවම ඉපදිලා මම පිරිනුවම් පාන්න පුළුවන් කියලා මේ භික්ෂුව කල්පනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවගේ සිත පිරිසිදු දැකලා කියනවා භික්ෂුව අසූචි පොඩ්ඩක් තිබ්බත් ගඳයි. ගොඩක් තිබ්බත් ගඳයි. ඒ නිසා මම ඇසුරු සැනක් ගහන මොහොතක්වත් භවය වර්ණනා කරන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ඒ භික්ෂුව අප්‍රමාදී වෙලා ධර්මයේ සිහි කරලා අරහත්වේ සාක්ෂාත් කළා. ඒතර බලන්න දැන් මේ භික්ෂුව අනාගාමී වෙලා හිටියේ. නමුත් උන්වහන්සේට කැමැත්තක් ඇති වුණානේ සුද්ධාවාසී උපදින්න. අනේ මට සුද්ධාවාසී උපදින්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණානේ. ඒතර බලන්න මොකක්ද මේ ප්‍රකට වුනේ? අර අනුසහගත වූ අස්මීති මානෝ වෙමි කියන මැනීම. අස්මීති ඡන්தோ වෙමි කියන කැමැත්ත. අනුසහගත වූ අස්මීති අනුසයෝ වෙමි කියලා තියෙන අනුසය සහගතව පැවතුණු හැඟීම. එය අසමූහතෝ සමූහනේ නොවී තියෙනවා කාටද? අනාගාමී කෙනාට. මොකද හේතුව පින්නතුනේ අනාගාමී කෙනාට සංයෝජන පහක් තාම ඉතිරි ප්‍රහාණය කරන්නට. මොනවද ඒ සංයෝජන පහ? උද්ධම්භාගීය සංයෝජන පහ. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන උද්ධම්භාගීය සංයෝජන පහ තවදුරටත් ප්‍රහාණය කිරීමට නියමිතව තිබෙනවා. එතකොට රූප රාග තියෙනවා. රූපාවචර ලෝකවල උපදීමට ඇති කැමැත්ත තියෙනවා තාම. ඒ වගේම අරූප රාග තියෙනවා. අරූප ලෝකයේ පිණිස තියෙන කැමැත්ත තාම තියෙනවා. මානය තාම මනින ස්වභාවයේ තියෙනවා. මොකද ඒකට හේතුව මේ අස්මිමානයයි හේතුව. මේ තියෙන අස්මිමානය. ඒ කියන්නේ වෙමි කියලා තියෙන අර හැඟීම. ඒ නිසා තවමත් ඒ මයින ස්වභාවයක් තියෙනවා. ඒකනේ මේ මිනිස් ලෝට සාපේක්ෂව අන්න සුද්ධාවාසී හොඳයි කියලා මැන්නා. එහෙනම් මම මෙතන උපදින්න නැතුව සුද්ධාවාසී උපදින්න ඕනේ කියලා ඡන්දේ උපන්නා. අස්මීති ඡන්தோ අර අස්මීති මානෝ. එතකොට ඒත් එක්කම ඒ නිසා අර අස්මීති අනුසය වශයෙන් හැඟීමක් තිබුණා. ඒ නිසායි එහෙම හිතුනේ. එතකොට පින්නතුනේ මේ විදිහට අර මානය ඊටාම ප්‍රහාණය නොවි සල්ප වශයෙන් පිහිටලා තියෙනවා. උද්දච්ච අර මානයේ ප්‍රහීනේ නොවීම නිසා හිතේ යම් සැලෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් දැන් අවබෝධ කරන්නේ ඊළඟ පාර අවබෝධ කරනවා කියලා. ඒත් එක්කම පින්නතුනි අවිජ්ජා අන්න අවිද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා නැහැ. බොහෝ දුරට ප්‍රහාණය වෙලා. නමුත් තවත් ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා අවිද්‍යාවේ ප්‍රහාණය වෙන්න. මෙන්න මේ නිසයි අර වෙමි කියලා කැමැත්ත
ඡන්දයක් වෙමි කියලා මානයක් වෙමි කියලා අනුසයක් පිහිටන්නේ කියලා කේමක ස්වාමීන් වහන්සේ මේ ගැඹුරු දහම් පරයය. ඒ කියන්නේ මේ කියන්නේ පින්නතුනේ අනාගාමී පුද්ගලයෙකුගේ සිතේ ස්වභාවය ගැන දේශනා කළා. දේශනා කරලා කියනවා නමුත් ප්‍රිය ආයුෂ්මත්වරුනි ඒ භික්ෂුව පසුව පංච උපාදානස්කන්ධේ උදයබ්වය. ඒ කියන්නේ හට ගැනීම වෙනසීම් වශයෙන් පංච උපාදානස්කන්ධය තවදුරටත් විමසන්ට පටන් ගන්නවා. තවදුරටත් පංච උපාදානස්කන්ධය හට ගැනීම වෙනසීම් වශයෙන් විමසද්දී කොහොමද ඉති රූපං මෙයයි රූපය. ඉති රූපස්ස සමුදයෝ මෙයයි රූපේ හට ගැනීම. ඉති රූපස්ස අත්තගමෝ මෙයයි රූපේ නිදහස් වීම කියලා මෙයයි රූපේ නැසී යෑම කියලා යම් කෙනෙක් විමසද්දී හට ගැනීම වෙනසීම් වශයෙන් රූපේ යථාර්ථය, ඒ වගේම හට ගැනීම වෙනසීම් වශයෙන් වේදනාවේ යථාර්ථය, හට ගැනීම වෙනසීම් වශයෙන් සංඥාවේ යථාර්ථය, හට ගැනීම වෙනසීම් වශයෙන් සංස්කාරයන්ගේ යථාර්ථය, හට ගැනීම වෙනසීම් වශයෙන් විඥානයේ යථාර්ථය යම් කෙනෙක් විමසද්දී අන්න ඒ කෙනාගේ අර යම් ආකාරයකට අනුසහගතව හරි තිබ්බනම් මානය වෙමි කියලා ඡන්දයක් තිබ්බනම් අනුසයක් තිබ්බනම් එයත් ප්‍රහාණය වෙලා යනවා කියලා කේමක ස්වාමීන් වහන්සේ අරහත් මාර්ගයේ විස්තර කළා. අනාගාමී කෙනා අරහත්ත්වයේ පිණිස කළ යුතු දේ තමයි මේ විස්තර කළේ. එතකොට පින්නතුනි බලන්න කොතරම් ගැඹුරු කාරණාද මේ දේශනා කරන්නේ. එතනදී හරි ලස්සන උපමාවක් පෙන්වලා දෙනවා. ඒ තමයි කේමක ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මත්වරුනි ඒක මේ වගේ දෙයක්. ඔන්න කෙනෙක් අපිරිසිදු ඇඳුමක් අරගෙන වස්ත්‍රයක් අරගෙන රෙදි සෝදන කෙනෙකුට දෙනවා මේක හොදන්න කියලා. හොදලා දෙන්න කියලා. එතකොට මේ රෙදි සෝදන කෙනා මොකද කරන්නේ? ඒ වස්ත්‍රය අරගෙන ඒ වස්ත්‍රය රෙදි සෝදන දියරයකින් සෝදනවා. දැන් ඒ කාලේ තිබ්බ විදිහට නම් ගොම වතුරෙන්, එහෙම නැත්නම් කර වතුරෙන්, අඟුරු වතුරෙන් තමයි ওই වගේ රෙදි සෝදන වතුර තිබිලා තියෙනවා ඒ කාලෙත්. ඒ රෙදි සෝදන දෙයක් දාලා ඒ ද්‍රාවණයට දාලා ඒ ද්‍රාවණේ වස්සවල හොඳට අතුල්ලලා හොදනවා. ඒතර මේ විදිහට හේදුවට පස්සේ ඒ වස්ත්‍රයේ අර අපිරිසිදු දේවල් නැති වෙලා ගිහිල්ලා ඒ වස්ත්‍රයේ ඊ타ත්ම පිරිසිදුව සුදිලන වස්ත්‍රයක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ වස්ත්‍රයේ තියෙන ගොරෝසු කිලුටු දේවල් ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. ගොරෝසුවට කිලුටුවට තියෙන දේවල් අර තිබ්බ කුණු තට්ටු ඔක්කොම ගිහිල්ලා දිලිසෙන ලස්සන වස්ත්‍රයක් බවට පත් වෙලා ඒක. එතකොට දිලිසෙන ලස්සන වස්ත්‍රයක් බවට පත් වුණාට පින්නතුනේ ඒක වේලුවට පස්සේ වස්ත්‍රය ඔන්න දැන් ආයෙත් හිමිකරුවට දෙනවා. හැබැයි අර රෙදි සෝදන දියරේ සුවඳ ඒ වස්ත්‍රයේ තියෙනවා. ඒ වස්ත්‍රයේ කොතනින්ද ඒ සුවඳ එන්නේ කියලා අපිට හොයන්න බෑ. හැබැයි ඒ රෙදි හොදන්න පාවිච්චි කරපු දේ යම් කිසි සුවඳක් තියනවාද ඒ සුවඳ ඒ වස්ත්‍රයේ තියෙනවා. ආන් ඒ වගේ කියනවා. අර අනාගාමී ඵලයේ සාක්ෂාත් කරපු කෙනාට ඔහුට ගොරෝසු වශයෙන් තිබුණු ඒ කෙලෙසුන් ප්‍රහාණය වෙලා. හැබැයි වෙමි කියලා මානයක්, වෙමි කියලා ඡන්දයක්, වෙමි කියලා අනුසයක්, ස්වල්ප වශයෙන් පිටින හැඟීමක් ඔහුට අස්මිමානයේ වශයෙන් පිහිටා තියෙනවා කියලා මේ කේමක ස්වාමීන් වහන්සේ අර උපමාවෙන් පෙන්වලා දුන්නා. ඒකටලා කියනවා හැබැයි ඒ කෙනා මොකද කරන්නේ? ඒ වස්ත්‍රය අරගෙන ගිහිල්ලා Tamanගේ ගෙදර තියෙන අල්මාරියට දානවා. ඒ අල්මාරියේ සුවඳ කපුරු තියෙනවා. එහෙම නැත්නම් වෙනත් සුවඳකින් සුවඳවත් කරන ලද අල්මාරියක්. එහෙම සුවඳවත් කරන ලද අල්මාරියකට අර ඇඳුම ගිහිල්ලා දැම්මට පස්සේ යම් කලක් යද්දී අර ඇඳුම හොදන්න භාවිතා කරපු ද්‍රාවණී සුවඳ නැති වෙලා ගිහිල්ලා අර අල්මාරිය ඇතුළේ තිබ්බ සුවඳින් වස්ත්‍රයේ සුවඳවත් වෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ ආර්ය ශ්‍රාවකයා අනාගාමී ඵලයේ සාක්ෂාත් කළාට පස්සේ
තවදුරටත් පංච උපාදානස්කන්ධය ගැන නුවණින් විමසද්දී ඉති රූපං මෙයයි රූපය ඉති රූපස්ස සමුදයෝ මෙයයි රූපේ හට ගැනීම ඉති රූපස්ස අත්ංගමෝ මෙයයි රූපේ වෙනසී යෑම කියලා විමසද්දී හට ගැනීම වෙනසීම වශයෙන් විමසද්දී උදයව්වය විදිහට විමසද්දී පින්නතුනේ අර වෙමි කියලා මානයක් යම් ආකාරයකට තිබ්බනම් එයත් මුළුමනින්ම ප්‍රහාණය වෙලා යනවා. වෙමි කියලා ඡන්දයක් තිබුණා නම් එයත් මුළුමනින්ම ප්‍රහාණය වෙලා යනවා. වෙමි කියලා අනුසය සහගත හැඟීමක් තිබ්බනම් එයත් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා කියලා අරහත් මාර්ගය දේශනා කළා. එතකොට ඒ කෙනාගේ හිත ඒ ආකාරයට නිදහස් වෙනවා කියලා කේමක ස්වාමීන් වහන්සේ දේශනා කළා. පින්නතුනේ ඒ වෙලාවේ අර තේර භික්ෂුන් වහන්සේලා ඒ දෙසුම සාදුනාද නංවමින් පිළිගත්තා. එතකොට කේමක ස්වාමීන් වහන්සේ ඒ දැන් මේ දහම් කරුණු විග්‍රහ කළේ කේමක ස්වාමීන් වහන්සේනේ. කේමක ස්වාමීන් වහන්සේ ඒ වෙද්දි අනාගාමී වෙලා හිටපු කෙනෙක්. නමුත් මේ දෙසුම අවසන් වෙද්දීම කේමක ස්වාමීන් වහන්සේ මේ දේශනාව කරලා අවසන් වෙනවත් එක්කම උතුම් වූ අරහත්ත්වයේ සාක්ෂාත් කළා. එතකොට බලන්න ධර්ම දේශනාව නම් වූ විමුක්තායතනෙ අනාගාමී ඵලයේ සිටි කේමක ස්වාමීන් වහන්සේ අරහත් ඵලයේ දක්වා අවබෝධය දියුණු කරගත්තේ ධර්ම දේශනාව තුල. එතකොට අර ස්වාමීන් වහන්සේලාට මොකද වුනේ? 60ක් පමණ වූ ස්ථවිර භික්ෂුන් වහන්සේලාත් රහත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා නෙවෙයි. නමුත් කේමක ස්වාමීන් වහන්සේ වදාළ ධර්මය හොඳට කන්‍යමල අසා සිට අවසන් වෙනවත් සමගම ඒ ස්වාමීන් වහන්සේලාගේත් අවබෝධය සම්පූර්ණ වුණා. උන්වහන්සේලා සියලු කෙලෙසුන් දුරුකොට උතුම් වූ අරහත්වේ සාක්ෂාත් කළා. ඒ අරහත්වේ සාක්ෂාත් කළේ එතකොට මොන විමුක්තායතනෙන්ද? ඒ අරහත්වේ සාක්ෂාත් කළේ පින්නතුනේ පළවෙනි විමුක්තායතනෙන් ධර්මයේ ශ්‍රවණය කිරීම නම් වූ විමුක්තායතනෙන්. එතකොට බලන්න මේ එක නමක්වත් මා මේ සඳහන් කළ ධර්මාවබෝධය කළේ අර භාවනා කරමින් ඉඳගෙන ඉන්න අවස්ථාවකදී නෙවෙයි. නමුත් භාවනාවත් බොහොම වැදගත් අපිට. භාවනාවත් හිත සමාධිමත් වීම වැදගත් වෙනවා. ඒ විදිහට ප්‍රගුණ කරන ලද හිතෙන් යුතුව මේ විමුක්තායතන තවදුරටත් වඩද්දි තමයි ඒ කෙනාට කෙලෙසුන් ප්‍රහාණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ. එසේනම් පින්නතුනේ ධර්ම දේශනාවත් ඊ타ත්ම හොඳ විමුක්තායතනයක්. ඒ නිසා යම් භික්ෂුවක් ධර්මයේ දේශනා කරද්දී මේ මට විමුක්තායතනයක් වේවා කියන අදහසින් කිසිදු ලාභ සත්කාරයක් සම්මානයක් ලබන අදහසකින් තොරව ඒ ධර්මය දේශනා කරන්නට ඕනේ. දැන් මේ දිනවල මේ මංගල මහා සෑමල්ලුවේ උතුම් සංයුක්ත නිකාය සජ්ජහායනා වුණා. දැන් මට මතකයි පෙරේදා දවසේ සජ්ජහායනා වුණේ ලාභ සත්කාර සංයුක්තය. ඉතින් ඒ ලාභ සත්කාර සංයුක්තය ඇහෙද්දී ඒ බුදුරජාණන් වහන්සේ මේ ලාභ සත්කාරවල තියෙන දරුණු බව කොතරම්ද කියලා දේශනා කරපු හැටි හරි පුදුමයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔන්න භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව ජනපද කල්යාණ නිසාවත් සිල් බිඳ ගන්න නැතුව ඉන්නවා. නමුත් ජනපද කල්යාණ කියන්නේ මේ පළාතේ ඉන්න ලස්සනම ස්ත්‍රියනේ. ඒ ජනපද කල්යාණිව ලැබුණහමවත් සිල් බිඳ ගන්නේ නැතුව ඉන්නේ භික්ෂුව ලාභ සත්කාර නිසා බොරු කියනවා. දැකලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. මහණෙනි යම් භික්ෂුවක් Tamanගේ මව්ගේ ජීවිතේ නිසාත් බොරු කියන්නේ නැතුව හිටපු භික්ෂුවක් ඉන්නවා. හැබැයි මේ භික්ෂුව සමහර විට ලාභ සත්කාර නිසා බොරු කියනවා. ඉතින් ලාභ සත්කාර මෙච්චර දරුණුයි. තියුණු කටුක දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට ලාභ සත්කාර බැහැර කරන්නට කියලා වදාලා. කොතරම් දරුණුද කියන්නේ මේ ලාභ සත්කාර සම විදගෙන, සිවිය විදගෙන, මස් විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන, ඇට මිදුළු දක්වාම බැසගෙන තියෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට පින්නතුනේ මේ ලාභ සත්කාර කියන්නේ ඊතරම්ම තීව්‍ර වූ, ඊතරම්ම දරුණු දෙයක්.
ලාභ සත්කාරයෙන් හිත වළක ගන්න ඕනේ. එතකොට භික්ෂුවක් ධර්මයේ දේශනා කරනවා නම් මේ ධර්ම දේශනාව මුල් කරගෙන මට ප්‍රශංසාවක් ලැබේවි. මේ ධර්ම දේශනාව මුල් කරගෙන මට මේ දායකයන් පහදීවි. අනිත් අය පහදීවි කියන අදහසින් ධර්මයේ දේශනා කළොත් ඒ ධර්ම දේශනාව අපිරිසිදුයි. නමුත් මේ ධර්ම දේශනාව මට විමුක්තායතනයක් වේවා කියන අදහසින් මගේ නිදහස් නොවුණු සිත නිදහස් වීම පිණිස පවතිවා කියන අදහසින් ඒ ශ්‍රාවකයා ධර්මයේ ශ්‍රවණය කරනවා නම් පින්නතුනි අන්න එතකොට ඒ ධර්මයේ දේශනා කරනවා නම් පින්නතුනි ඒ ධර්ම දේශනාව පිරිසිදුයි. ඉතින් ඒ නිසා යම් භික්ෂුවක් ධර්මයේ දේශනා කරනවා නම් දේශනා කළ යුත්තේ ඉබඳු අදහසින්. මේක තමයි දෙවෙනි විමුක්තායතනය. ඊට පස්සේ තුන්වෙනි විමුක්තායතනය. පුනච පරම් භික්කවේ භික්කුණු ඔන්න ඊළඟ කාරණේ. ඒ භික්ෂුවට ශාස්ත්‍රූන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. අන්‍යතර වූ ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ. ඒ කියන්නේ පළවෙනි විමුක්තායතනය එතන නැහැ. මේ භික්ෂුව වෙනත් කෙනෙකුට ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරන්නෙත් නැහැ. එතකොට එහෙනම් දෙවෙනි විමුක්තායතනෙත් නැහැ. හැබැයි අපිච්චකෝ යතාසුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරෝති. නමුත් මේ භික්ෂුව යම් ආකාරයට අසන ලද යම් ආකාරයට ශ්‍රවණය කරන ලද ධර්මය විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. අන්න ධර්ම සජ්ජායනාව දැන් පසුගිය දින ගණනාව පුරා මේ මංගල මහා සෑ මළුවේ දෙවිවරුන්ද අසත්වා කියන අදහසින් ඒ සජ්ජායනා වුණේ තුන්වෙනි විමුක්තායතනේ නම් වූ ධර්මාවබෝධයට රුකුල් දෙන ධර්මාවබෝධයේ පිනිස පවතින උතුම් වූ ධම්මග. පින්නතුනේ බලන්න ඒ සඳහා යම් පිරිසක් දායකත්වයේ දරුවා නම් මේ ලෝකේම සිටිනා පිරිස ඒ උතුම් සජ්ජායනාව අසත්වා කියලා ඒ අයට කොතරම්නම් පිනක් සිද්ධ වෙනවද? ගෙවල් වල කී දෙනෙක් නම් මේ විමුක්තායතනේ වඩන්ට ඇද්ද? අර්ථ වශයෙන් සිහි කරමින්. එතකොට පින්නතුනේ දැන් කොහොමද ඒක වෙන්නේ? යම් යම් ආකාරයට භික්ෂුව ශ්‍රවණය කරන ලද ධර්මය ප්‍රගුණ කරන ලද ධර්මයේ විස්තර වශයෙන් සජ්ජායනා කරද්දී ඒ භික්ෂුව ඒ සජ්ජායනා කරන ලද ධර්මයේ තුල හිත පිහිටවද්දී ඒ නුවණින් විමසද්දී ඒ තුල ඔහුගේ විතක්ක ਵਿਚාර පිහිටන්ට පටන් ගන්නවා. අර්ථ සිහි කරන්න පටන් ගන්නවා. එතකොට පටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච. ඒ සජ්ජායනා කරන ලද ධර්මයේ අර්ථයන්ට අවබෝධය ඇති කරන ආකාරයට සංවේදී වෙනවා. එහි අර්ථයන් එහි ධර්මයන්ට අවබෝධය ඇති කරන ආකාරයට සංවේදී වෙනවා. එතකොට කුමක්ද සිදු වෙන්නේ? එතකොට පින්නතුනේ ඒ භික්ෂුව තුල අර කලින් කියපු දේ වෙන්න පටන් ගන්නවා. මොකක්ද? ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ප්‍රමුදිත කෙනාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය ඇති කෙනාගේ කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලුනාට පස්සේ සැපයක් දැනෙන්න පටන් ගන්නවා. සැපවත් වූ සිත සමාධිමත් වෙනවා. දැන් බලන්න මතුවුනේ මොකක්ද? ප්‍රථම ධානයේ ලක්ෂණ පහම මතුවුණා. සජ්ජායනා කරමින් සිටිද්දී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මෙයයි තුන් වෙන විමුක්තායතනය. මේ තුලින් නිදහස් නොවුණු සිත නිදහස් වෙනවා. මේ තුලින් ෂේ නොවු ආශ්‍රව ෂේ වෙලා යනවා. මේ තුලින් සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් මේකට හරිය ලස්සන දේශනාවක් තියෙනවා පින්නතුනේ සංයුක්ත නිකායේ සජ්ජහාය සූත්‍රය. මේ සජ්ජහාය සූත්‍රයේ කියන්නේ මේ දෙවි කෙනෙකුයි භික්ෂුවකුයි අතර වෙච්ච සංවාදයක්. ඒකට මුල්ුණේ එක්තරා භික්ෂුවක් හිටියා එක්තරා වනාන්තරයක් ඇසුරු කරගෙන වාසය කරපු මේ භික්ෂුව හරි අප්‍රමාදී. මේ භික්ෂුව
උදේ පාන්දර නැගිටලා පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩම කරලා ඇවිල්ලා තමන් වහන්සේගේ ආචාර්ය ස්වාමින්වහන්සේටත් දානේ පූජා කරලා ආචාර්ය ස්වාමින්වහන්සේකින් ධර්මය අහගන්නවා. ඊ අහගන්න ධර්මයේ උදේ ඉඳලා රෑ වෙනකම්ම දැන් දානේ වළඳලා ඉන්නේ. රෑ වෙනකම්ම මේ භික්ෂුව කරන්නේ මොකද්ද? සජ්ජායනා කරන එක. වෙන දෙයක් කරන්නේ නැහැ. ගහක් යට ඉඳගෙන ඊ අහගන්න ධර්මයේ හිමම සජ්ජායනා කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න රාත්‍රියේදී ඔන්න දැන් හවස් වරුවදා වෙනවා. හවස් වරුවේදී දැන් පෑන් පහසු වෙන වෙලාව වෙනවා. පෑන් පහසු වෙන වෙලාවට වතුර ටිකක් නාගෙන ආයෙත් මොකද කරන්නේ? පින්නතුණි ආයෙත් ඔන්න මේ ආචාර්යයන් වහන්සේගෙන් බණපදයක් අහගෙන ඒ සජ්ජායනා කරනවා. රාත්‍රිය වෙනකම්ම රාත්‍රී මධ්‍යම යාමයේ වෙනකම්ම රාත්‍රී මධ්‍යම යාමේදී සැතපෙනවා සිහිනුවණින්. ආයෙත් නැගිටිනවා පස්චිම යාමයේ කියන්නේ පාන්දර නැගිටලා ආයෙත් බණපදයක් අහගෙන ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් පිණ්ඩපාත කරන වෙලාව වෙනකන් සජ්ජායනා කරනවා. ඉතින් මුළු දවසම කලේ ධර්මයේ සජ්ජායනා කිරීම. උන්වහන්සේ ධර්මයේ සජ්ජායනා කිරීම තුලම උන්වහන්සේට විමුක්තායතනයේ බවට පත් උනේ ඒක. ඒ තුල මේ ධාන ලක්ෂණ මතුවෙලා උන්වහන්සේ උතුම් අරහත්වේ සාක්ෂාත් කළා. පින්නතුනේ උන්වහන්සේ අරහත්වේ සාක්ෂාත් කළාට පස්සේ උන්වහන්සේ සජ්ජායනා කරන එක අරතරන් කළේ නෑ. විවේකීව ඉන්න පටන් ගත්තා. එයි සජ්ජායනාව උන්වහන්සේ යම් අරුතක් පිණිසද කළේ අරුත සාක්ෂාත් කරලා ඉවරයි. ඒක දන්නේ නැතුව අර දේවතාවා ඒ භික්ෂුව ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉස්සර නම් ධර්මයේ ගොඩාක් සජ්ජායනා කළා. දැන් ඔබ වහන්සේ ධර්මයේ සජ්ජායනා කරන්නේ නෑ. ප්‍රශංසා ලැබෙන ධර්මයේ සජ්ජායනා කිරීම නොකරින්දිද්දී ඔබ වහන්සේ පිරිහිලා යයි කියනවා. එතකොට අර භික්ෂුව දේවතාවාට උත්තර දෙනවා යම් අර්ථයක් පිණිස මා සජ්ජායනා කළා නම් ධර්මය ඒ අර්ථය මා සාක්ෂාත් කොටයි තිබෙන්නේ කියා. ඒතර බලන්න පින්නතුනි මේ සජීවී උදාහරණයක් සජ්ජායනාව තුළ ධර්මය අවබෝධ කිරීම පිළිබඳව. මේකයි විමුක්තායතනයක් කියලා කියන්නේ. ඒ නිසා ඔබත් ධර්මයේ සජ්ජායනා කරන්න පුරුදු වෙන්න. දැන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඔබට තේරෙන විදිහට දැන් ඔබට පාලි සජ්ජායනා කරලා තේරෙන්නේ නැහනේ. ඒ නිසා තමයි සිංහලයට පරිවර්තනය කරලා දීලා තියෙන්නේ. සිංහලෙන් හරි අර්ථ සජ්ජායනා කරන්න පුළුවන් විදිහට. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දැන් වෙනම ග්‍රන්ථයක් විදිහට සම්පාදනය කරලා තියෙනවා සජ්ජායනා කරන්න. එතකොට මේ ගැඹුරු ධම් අර්ථ විමසා ඔබට මේ ගැඹුරු ධම් අර්ථ සජ්ජායනා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනි මේ සජ්ජායනාව කියන්නේ හිස් දෙයක් නෙවෙයි. එය විමුක්තායතනයක්. ඒ නිසා එය ධර්මාවබෝධයේ පිණිසම පවතින දෙයක් කියලා හිතලා ප්‍රගුණ කරන්න ඕනි. ඔබ තාමත් ඒ විමුක්තායතනේ ප්‍රගුණ කරන්නේ නැත්නම් අද ඉඳලා හරි සජ්ජායනා පුරුදු වෙන්න. මේ සජ්ජායනාවන්ට පින්නතුනි දෙවිවරු හරි කැමති. දැන් ඒක අපිට තේරෙනවා දැන් මේ මංගල මහා සෑ මළුවේ සංයුක්ත නිකායේ සජ්ජායනා කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා මේ සෑ මළුවේ රාත්‍රියට හරි අමුතු ස්වභාවයක් තියෙන්නේ. හරි අద్భుත, හරි හිත සැහැල්ලු වෙන, හරි සුන්දර ස්වභාවයක්. ඒක මට වචන වලින් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒක අත්දකින්නම ඕන දෙයක්. හරි පුදුම හැඟීමක් දැනෙනවා සජ්ජායනාව ඇහෙද්දී. ඉතින් අපට දැනෙනවා අපි තනියම නෙවෙයි ඉන්නේ. හාත්පස හස්කුස පුරා දෙවිවරු සාදුනාද නංවමින් එදා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අහනවා ඇති. මොකද එදා මේ බණපද දැන් මේ සංයුක්ත නිකාය ආදී කොට දේශනා කරන්නේ බණපද එදා දෙවිවරු අහපු දේවල්නේ. ඒකට දෙවිවරු හරි ආසයි තමන් වහන්සේලා අහපු ධර්මයේ ආය අහන්න. බොහෝ විට ඒ දෙවිවරුන්ට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ අහන්න ලැබෙන්නේ නැහැ. එතකොට මෙබඳු සජ්ජායනා තියෙන තැන්වලට දෙවිවරු සාදුනාද නංවමින් පැමිණිලා ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් මේකට හොඳම කාරණේ තමයි උදාහරණේ තමයි
මහා ධම්ම සමාදාන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ අටුවාවේ තියෙන විස්තරය. ඒ තමයි පින්නතුනි අපේ රටේ දකුණු පළාතේ දකුණු දෙසට වන්නට හත්තිභෝග කියලා ජනපදයක් තිබුණා. මේ හත්තිභෝග කියන ජනපදයේ පංගුර කියලා විහාරයක් තිබුණා. ඒකට හේතුව තමයි මේ විහාරයේ ඉස්සරහා පංගුර ගහක් තිබ්බා. ඉතින් මේ ගහ මේ තිබුණේ දානශාලාවට ඉදිරියේ. මේ ගහේ නමින් තමයි මේ විහාරේ පංගුර විහාරය කියලා හැඳින්වුවේ. පින්නතුනි මේ ගහේ දේවතාවෙක් හිටියා. ඉතින් එදා ඒ විහාරේ හිටපු තරුණ භික්ෂුවක් මහා ධම්ම සමාදාන සූත්‍රය pāli භාෂාවෙන් ඊ타ත්ම මැනවින් සජ්ජායනා කළා. ඒතර pāli භාෂාවෙන් pāli හොඳට උච්චාරණය කරමින් ලස්සනට ඒ මේ මහා ධම්ම සමාදාන සූත්‍රය සජ්ජායනා කළා එක්තරා භික්ෂුවක්. එතකොට මහා ධම්ම සමාදාන සූත්‍රයේ සජ්ජායනා කරලා අවසන් වෙනවත් එක්කම ඒ භික්ෂුවට මිහිරි හඬින් යුතුව සාදු නාදයක් ඇහුණා. මේ භික්ෂුව බැලුවා කොහින්ද මේ සාදු නාදෙ එන්නේ? ඇහුවා ඔබ කවුද? මොකද කවුරුත් පේන්නේ නැහැ. එතකොට අර වෘක්ෂයේ දේවතාවා පෙනී සිටියා. පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මම මේ පඟුරු ගහේ දේවතාවා වෙමි. එතකොට කිව්වා මේ ඉතින් ඇයි ඔබ සාදු නාද පැවැත්තුවේ? ඒතර දේවතාවා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මේ මහා ධම්ම සමාදාන සූත්‍රයේ සජ්ජායනා කළානේ. ඉතින් ඒකෙන් මං බලවත් සතුටටපත් වුණා. ඒකයි මම සාදු නාද පැවැත්තුවේ කියලා කිව්වා. මම ඒකට පැහැදුනා කිව්වා. එතකොට ස්වාමීන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක් අහනවා. මං හිතන්නේ උන්වහන්සේ ඒ දේශනාව පින්නතුනි ලස්සනට මිහිරට සජ්ජායනා කරන්න ඇති. උන්වහන්සේ අහනවා දේවතාවගෙන් දේවතාවනි ඔබ වහන්සේ පැහැදුනි ශබ්දයේද ඒ කියන්නේ මිහිරට සජ්ජායනා කරපු ශබ්දයටද ඔබ වහන්සේ පැහැදුනේ එහෙම නැත්නම් සූත්‍රයටද කියලා ඇහුවා. එතකොට දේවතාව ලස්සන උත්තරයක් දෙනවා. මොකක්ද දෙන උත්තරේ? දේවතාවා කියනවා ස්වාමීනි ශබ්දේ නම් කිසිවෙකුට හිමි දෙයකි. ශබ්දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ශබ්දේ කෙනෙකුට අයිති දෙයක්. කෙනෙකුට හිමි දෙයක් ශබ්දේ කියලා කියන්නේ. නමුත් මම පැහැදුනේ ශබ්දේ නෙවෙයි. මම පැහැදුනේ සූත්‍රේ. ඒ කියපු කරුණටයි මම පැහැදුනේ. ඒ තුල ඇතුළත් ධර්මයටයි මම පැහැදුනේ. ඒ සූත්‍රයටයි මම පැහැදුනේ ශබ්දයට නෙවෙයි කිව්වා. එහෙනම් පින්නතුනි ඔබ සමහර විට ඔබේ කටහඬ මිහිරි නෑ කියලා ඔබ සජ්ජායනාවෙන් ඈත් වෙලා ඇති. මතක තියාගන්න සජ්ජායනාව තියෙන්නේ මිහිරි අමිහිරි බවත් එක්ක එකතු වෙලා නෙවෙයි. ඒ තුල තියෙන සූත්‍ර අර්ථත් එක්ක එකතු වෙලා. ඒ නිසා පුළුවන් විදිහට සජ්ජායනා කරන්න. මේ දේවතාවා කියනවා මම පැහැදුනේ ශබ්දේ නෙවෙයි. මම පැහැදුනේ සූත්‍රේ සූත්‍ර අර්ථේ. ඒකලා කියනවා ස්වාමීනි එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහෙරේ ඉඳලා මේ දේශනාව වදාලාද ඒ විදිහටම ඔබ වහන්සේ අකුරක්වත් වරද්දන්නේ නැතුව මේ දේශනාව සජ්ජායනා කළා. ඒකයි මම පැහැදුනේ කියලා කිව්වා. එතකොට එදා බුදුරජාණන් වහන්සේ වදාළ පාළිය ඒ විදිහටම අකුරක්වත් වරද්දන්නේ නැතුව මේ ස්වාමින්වහන්සේ මිහිරට සජ්ජායනා කරලා තියෙනවා. එතකොට පින්නතුනි මේ ස්වාමින්වහන්සේ අහනවා එතකොට මේ ඔබ වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මහා ධම්ම සමාදාන සූත්‍රය දේශනා කරනවා ඇහුවද? දේවතාවා කියනවා ස්වාමීනි මං ඇහුවා. දෙවිවරුන්ගේ ආයුෂය දිගයිනේ. එතකොට කියනවා මම ස්වාමීනි ඇහුවා. මම එදා බුදුරජාණන් වහන්සේව දකින අදහසින් සවැත් නුවර දෙව්රම් විහෙරට ගියා. දැන් මේ ලංකාවේ දකුණු පළාතේ ඉන්න දෙවි කෙනෙක් මේ. පොළොවාසී දෙවි කෙනෙක්, රුක්ෂයකට අධිග්‍රහිත දෙවි කෙනෙක්. එහෙනම් මේ ලංකාවේ ඉන්න දෙවිවරුත් පින්නතුනේ දඹදිවට ගිහිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඉතින් කියනවා ස්වාමීනි මම බණ අහන්න ගියාට මම මේ මහේශාක්‍ය දෙවි කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ටික වෙලාවක් යද්දී මහේශාක්‍ය දෙවිවරු රැස් වෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ධම් දේශනවා කියන අදහසත් එක්ක. ඉතින් ස්වාමීනි අපි ටිකෙන් ටික පස්සට ගියා. පස්සට ගිහිල්ලා
අන්තිමට ලංකාවේ දකුණු පැත්තේ මුහුදු වෙරළේ මුහුදේ ඉඳගෙන තමයි අපි බණ ඇහුවේ කියලා කිව්වා. ඒතර බලන්න පින්නතුනේ සවැත් නුවර දෙව්රම් වෙහෙරේ ඉඳලා ඒ දක්වාම, ඒ කියන්නේ මුහුද දක්වාම වගේ දෙවිවරු රැස් වෙලා ඉඳලා තියෙනවා. එතකොට කොච්චර දෙවිවරු බණ අහන්න ඇද්ද? එතකොට අර ස්වාමීන් වහන්සේ අහනවා දේවතාවනි එතකොට ඔබ වහන්සේට බණ ඇහුණද එහෙමනම්? කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? හරියට ඔබ වහන්සේ කියන දේ මට මේ ඇහුනේ. ඒ වගේ මගේ දකුණු කනට ලං කරලා යම් කෙනෙක් යමක් කියනවාද ඒ විදිහට මට ඇහුණා. මොකද බුදුරජාණන් වහන්සේගේ තියෙන එක්තරා 이르දියානුභාවයක් තමයි යම් තාක් පිරිසක් ධර්මය අහනවාද ඒ අවසන් කෙනා දක්වාම ඇහෙනවා. හරියට ළඟ ඉන්නවා වගේ. ඒ විදිහට මේ දේවතාවට මේ ධර්මය ඇහිලා තියෙනවා මහා ධම්ම සමාදාන සූත්‍රයේ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ එතකොට ඒ සජ්ජායනා කරපු ඒ බණ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයේ ඔබ ඇහුවනේ ඔබ වහන්සේ ඇහුවනේ. එතකොට ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේව දැක්කද කියලා අහනවා. එතකොට කියනවා අනේ ස්වාමීනි මං බුදුරජාණන් වහන්සේව දැක්කා. මම මෙච්චර ඈත ඉඳලා බණ ඇහුවත් ඒකේ ආශ්චර්යය තමයි බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා වගේම පේනවා. මට නැගිට ගන්න බැරුව හිටියා බුදුරජාණන් වහන්සේ මන් දිහාම බලන් ඉන්නවා කියලායි මට හිතුනේ. කියලා දේවතාව උත්තර දුන්නා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ අහනවා දේවතාවනි ඉතින් ඔබ වහන්සේ ධර්මය අවබෝධ කළාද? කියලා අහනවත් එක්කම ඒ දේවතාව නොපෙනී ගියා. පින්නතුනේ ඒ දේවතාව එදා උතුම් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කොටයි තිබුණේ. ඉතින් බලන්න මේ සජ්ජායනාවට දෙවිවරු කැමති කියලා කියන්නට තවත් උදාහරණ කුමටද? ඊළඟට පින්නතුනේ ඊළඟ හතරවෙනි විමුක්තායතනෙ තමයි ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නෙත් නෑ. ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නෙත් නෑ. තමන් ධර්මයේ දේශනා කරන්නෙත් නෑ. ධර්මයේ සජ්ජායනා කරන්නෙත් නෑ. එහෙනම් විමුක්තායතන තුන මෙතන නෑ. හතරවෙනි එක තමයි ඒ භික්ෂුව යතාසුතං යතාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති. තමන් යම් ආකාරයට අසන ලද ප්‍රගුණ කරන ලද ධර්මය මනසින් සිහි කරනවා, විතර්කණය කරනවා, අනුවිතර්කණය කරනවා, හොඳට විමස බලනවා. එහෙනම් දහම් මනසිකාරය තමයි හතරවෙනි විමුක්තායතනේ. දහම් මනසිකාරයේ දෙද්දී ඒ තුලම හිත පිහිටලා අවබෝධය ඇති කරන ආකාරයට අර්ථයට සංවේදී වෙනවා, ධර්මයට සංවේදී වෙනවා. ඒ තුල ප්‍රමුදිත බව උපදිනවා. ප්‍රමුදිත භවෙන් ප්‍රීතිය උපදිනවා. පීති මනස්ස කායෝපස්සම්බති. ප්‍රීතියෙන් යුතු මනසින් කය සැහැල්ලු වෙනවා. සැහැල්ලු කයින් යුතු කෙනාගේ සැපයක් දැනෙන්න පටන් ගන්නවා කයට. සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ සිතින් නිතු ඉඳිද්දී හිත සමාධිමත් වෙනවා. ඒකට බලන්න විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතාව කියන ප්‍රථම ධානයේ ලක්ෂණ පහම එතන මතුවෙනවා. අවබෝධය කරා යනවා. ඒක තමයි හතරවෙනි විමුක්තායතනෙ. පින්නතුනි ධර්මයේ විමසන්ට ඕනේ. දැන් හරි පුදුම දෙයක් වුණා. මේ සේරුවිල වෙච්ච සිද්ධියක්. බොහෝ කාලයකට කලින් මේක තියෙන්නේ මේ සීහලවත්තුවේ අන්තිම කතාව පින්නතුනි. ඒ කාලේ මේ සේරුවිල කිට්ටුව මහා කාරකන්ද කියලා ගමක් තිබිලා තියෙනවා. එතකොට ඒ ගමේ හිටපු එක්තරා පවුලක කට්ටියකට ආරංචි වුණා මේ මුහුද අයිනේ තිබ්බ විහාරයක බොහෝ විට ලංකාපටුන විය යුතුයි පින්නතුනේ තියෙන විස්තර අනුව ඒක උදුම්බර විහාරය කියලා ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ. මුහුද අයිනේ තිබ්බ විහාරයක මේ ආර්ය වංශ දේශනාව එළි වෙනකන් දේශනා කරනවා කියලා අහන්න ලැබුණා. ඉතින් ඒ ගෙදර අය කෑම බීම හදාගෙන වනහන්න කියලා ඒ ගෙදර මාමණ්ඩි ස්වාමියයි අනිත් ඔක්කොමයි පිටත් වුණා. ලේලිට යතුරු දීලා උඹ ගෙදර හිටපන් කියලා. ඉතින් ලේලි කල්පනා කරා ටික වෙලාවක් යද්දී අනේ මේ ධර්මයෙන් තොර දෙයක් නන්නේ මටත් ධර්මයේ අහන්න තියෙනවා නම් හොඳයි මේ ගෙවල් බලාගෙන ඉන්නේ මොකටද කියලා ලේලි මොකද කළේ පින්නතුනේ මේ ඒ ලේලිය දුන්න යතුරු දුන්න මේ අල්ලපු ගෙදර ඉන්න ගෑනු ළමයාට
දීලා ලේලි පිටත් වුණා. දැන් කුසගින්න එයාට කෑම නැහැ. එයා පිටත් වුණා. පිටත් වෙලා ගඟකින් එතෙර වුණා. එතෙර වෙලා ගියාම එක තැනක් තියෙනවා මුහුදෙන් එතෙර වෙන්න ඕනේ පොඩි මෝයේ කටක්. මේ මෝයේ කටින් එතෙර වෙද්දී දැන් යන්න ඔරු නැහැ, පාරු නැහැ. පාරු ගිහිල්ලා අනිත් පැත්තට. මෝයේ කටින් එතෙර වෙන්න බැරුව ඉඳිද්දී මෙයා හිතුවා හරි දැන් මට ධර්මය අහන්න බැරි වෙනවා. මම හිතේ ශ්‍රද්ධාව මට තියෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව මත පිහිටලා මං ඊතර වෙනවා කියලා ශ්‍රද්ධාවේම හිත පිහිටගෙන බුදුරජාණන් වහන්සේ ගැනම හිත හිතා පීනන්න පටන් ගත්තා. බාගිට පීනද්දී කුණාටුවක් ස්වභාවයක් ඇවිල්ලා මුහුදේ වතුර ඡණ්ඩ වෙන්න පටන් ගත්තා. එතකොට මේ වෙලාවේ මෝරෙක් එතෙන්ට ඇවිල්ලා මේ දැරිවියව හපන්න පටන් ගත්තා කන අදහසින්. නමුත් මෝරාගේ එක දතක්වත් මේ දැරිවියට වැදුනේ නැහැ. 3 පාරක් අනුභව කරන්න හැදුවා කරන්න බැරි වුණා. අවසානයේදී මේ දැරිය අමාරුවෙන් කොහොම හරි ගොඩ වෙලා පිටිපස්සෙම ඉඳගෙන අර දේශනාව අහලා සෝතාපන්න ඵලයේ පිහිටියා. අන්තිමට බණ ඉවර වුණාට පස්සේ ස්වාමියායි මාමණ්ඩි මුණ ගැහුණා. ඇහුවාම විස්තරේ කිව්වා. ගෙදර ඇවිල්ලා පින්නතුනේ ස්වාමියා පැලඳගෙන හිටපු මල් මාලා ඉවත් කරද්දි දැක්කා මේ මල් මාලා පර වෙලා. අන්න ඒ තුල මානසිකාරය පිහිටියා. ඒ තුල පිහිටි මානසිකාරයත් සමගින් අනිත්‍ය ධර්මතාවය විමසන්න පටන් ගත්තා. දැන් බලන්න අර අහපු ධර්මයේ මනසින් විමසන එක. මනසානුපෙක්කිතා. ඊට පස්සේ ස්වාමියාගෙන් අවසර අරගෙන ඒ ළඟ තිබ්බ විහාරයේ හිටපු සුමනා කියන තේරිය ළඟ පැවිදි වෙලා අරහත්වේ සාක්ෂාත් කළා. මේ බලන්න මනසානුපෙක්කිතා අහපු ධර්මයේ විමසීම තුළ ලබන යහපත බලන්න. ඒක තමයි 4 වෙනි විමුක්තායතනේ. 5 වෙනි විමුක්තායතනේ තමයි පින්නතුනේ ඔන්න තව භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුවට අර පළවෙනි විමුක්තායතන 4ම ප්‍රකට වෙන්නේ නැහැ. හැබැයි ඒ භික්ෂුව මොකද කරන්නේ? අපිච ක්වස්ස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහීතං හෝති සුමනසිකතං සූපදාරිතං සුප්පටි විද්දං පඤ්ඤාය. අඤ්‍යතර වූ සමාධි නිමිත්තක් අරගෙන මනාකොට හිතේ දරාගෙන ඒ සමාධි නිමිත්ත දියුණු කරමින් ප්‍රඥාවෙන් එය විනිවිද දකිනවා. හරියට අට්ඨකනාගර සූත්‍රය විස්තර කරනවා වගේ. විස්තර කරනවානේ පළවෙනි ධානය උපදගත්ත කෙනා පළවෙනි ධානය හොඳට හිත පිහිටවලා වඩලා ඒ තුල පිහිටලා පළවෙනි ධානය අනිත්‍ය වශයෙන් වඩනවා. දෙවෙනි ධානය උපදගත්ත කෙනත් එහෙමයි. තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදගත්තා. ඒ ධාන අනිත්‍ය වශයෙන් වඩනවා. ඊට පස්සේ මෛත්‍රී ධානය උපදගත්ත කෙනා මෛත්‍රී ධානය අනිත්‍ය වශයෙන් වඩනවා. කරුණා ධානය උපදගත්ත කෙනා කරුණා ධානය අනිත්‍ය වශයෙන් වඩනවා. මුදිතා ධානය උපදගත්ත කෙනා මුදිතා ධානය අනිත්‍ය වශයෙන් වඩනවා. උපේක්ඛා ධානය උපදවාගත්ත කෙනා උපේක්ඛා ධානය අනිත්‍ය වශයෙන් වඩනවා. වඩලා කල්පනා කරනවා මේ ධානයේ තුලත් පවතින පංච උපාදානස්කන්ධයක්. මෙයත් මගේ ආත්මය කියලා ගත නොහැකි. මෙයත් හට ගැනීම වෙනසීම තිබෙන දෙයක් කියලා දකිනවා. එතකොට බලන්න පින්නතුනි ඒ සමාධි නිමිත්තක් හොඳින් පිහිටවාගෙන ඒ සමාධිය හොඳට වඩලා ඒ අනිත්‍ය වශයෙන් වැඩිමත් 5 වෙනි විමුක්තායතනය. ඒ කියන්නේ භාවනාවයිති වෙන්නේ 5 වෙනි විමුක්තායතනයේට. එතකොට මොකද්ද මේ විමුක්තායතන වල ස්වභාවය? අවිමුත්තං වා චිත්තං විමුක්තති. විමුච්ඡති. එතකොට නිදහස් නොවුණු සිත නිදහස් කොට දෙනවා. අපරික්ඛීනං වා ආසවං පරික්ඛයං ගච්ඡති. ෂේනෝනු ආශ්‍රව ෂේ කරලා දානවා. අනුනුප්පත්තංච අනුත්තරං යෝගක්කේමං අනුපාපුනාති. සාක්ෂාත් නොකල අමා මහ නිවන සාක්ෂාත් කරනවා. මෙන්න මෙයයි පින්නතුනේ විමුක්තායතන වල ස්වභාවය. විමුක්තායතන 5. එසේනම් පින්නතුනේ සියලු දෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. අපගේ ජීවිතවල පුළුවන් විදිහට Tamanට ප්‍රකට වෙන විදිහට ධර්ම ශ්‍රවණේ නම් ධර්ම ශ්‍රවණේ, ධර්ම දෙසීම නම් ධම් දෙසීම, ධර්මයේ සජ්ජායනා කිරීම නම් සජ්ජායනා කිරීම, ධර්මයේ මනසින් මෙනෙහි කිරීම නම් එය, භාවනාව නම් එය. ඒ ආකාරයට මේ 5 ආකාර වූ විමුක්තායතන අර පළවෙනි ධානයේ අංග මතුවෙන ආකාරයට වඩමින් විමුක්තායතන බවට පත් කර ගනිමින් සසර දුකින් නිදහස් වෙන ආකාරයට ජීවිතේ දියුණු කර ගන්නවා කියන අදිෂ්ඨානය
කවුරුත් ඇති කරගන්න. ඉතින් අද අප ශ්‍රවණය කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියලු දෙනාටම මේ පිණිස හේතු වාසනා වෙත්වා. සාදු සාදු සාදු. පින්නතුනේ අද පුන් පොහෝදා සජීව විකාශය සඳහා අනුග්‍රහය දරන්නේ කටාර් රාජ්‍යයේ වෙසෙන පින්වත් රොෂාන් ප්‍රියංකර මහතා සහ ගයන නිසංසලා මහත්මිය, එංගලන්තයේ පදිංචි සියානි සහ සුනිල් ජයසූරිය, රමණි සහ රංජිත් පෙරේරා, එරිකා සහ සමන් කූරගම, කමලිකා සහ දීපා රත්නායක, නදී සහ නිලංක ජයසූරිය, නවෝදි සහ නිශාන් දිනසේන යන පින්වතුන්. මාලබේ පදිංචි ප්‍රියංගිකාද සොයිසා, දීප්ති මන්ටෙල්, කාංචනාද සොයිසා සහ දිනේශ සොයිසා යන පින්වත් දූ දරුවන්. ඉඹුල්ගස්දෙනිය පුරාණ හෙළවෙද ගෙදර පින්වත් HR ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහතා ඇතුළු පවුලේ සියලු දෙනා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් රයන් සිරිවර්ධන පුතණුවන්, ලලිත් සිරිවර්ධන පියාණන්, අරුණි සිරිවර්ධන මෑණියන්, නයෝමි සිරිවර්ධන සොයුරිය, දයා සිරිවර්ධන ආච්චි සහ GS සිරිවර්ධන සීයා. සෙවනගල කිරිබ්බන් වැව පදිංචි විශ්‍රාමික ගුරුවරියන් වන KS ජයරත්න මහත්මිය, SS ජයරත්න මහත්මිය, KTV අබේසුන්දර මහත්මිය යන පින්වතුන්. මිරිස්ස සුනන්ද පාරේ පදිංචි පින්වත් PB සීලවතී මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස. අලව්වේ පදිංචි පින්වත් නිශාන්ත ජයතිලක මහත්මයා. නල්ලුරුව පානදුර පදිංචි පින්වත් ජිත්මි ප්‍රවීනාද සිල්වා දියණිය. ඉතාලියේ මිලානෝ නුවර මහමෙවනාව භාවනාසපුර සම්බන්ධ රෝමයේ පදිංචි පින්වත් රුවන් මහතා, නිශානි මහත්මිය සහ මිත්මිනී දියණී යන පින්වත් පිරිස. ඉතින් මේ පින්වත් පිරිස නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, ඒ අපේක්ෂිත අදහස් මුතුන්පත් කරගනිමින් උතුම් වූ ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස්කල සීලු පින් සම්මිදිසුමන නාරජුන් ප්‍රධාන නාපිරිසද, සේරුවිල දෙවියන් ඇතුළු දෙව් පිරිසද, මේ බිමේ සියලු වෘක්ෂයන්ට අධිග්‍රහිත වෘක්ෂ දේවතාවුන් වහන්සේලාද, ඒ වගේම සේරුවිල පින්බීමට අධිග්‍රහිත සියලු දෙවියන්ද, බ්‍රහ්මයින්ද, නාගයින්ද, ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද, අනිකුත් සියලුම සක්දෙව් රජුන්, සතරවරම් දෙව් රජවරුන්, විස්කම් දෙව් පුතුන් ඇතුළු සෙන්පති දෙවරුන් ඇතුළු සියලු දෙවියන්ද, බ්‍රහ්මයින්ද, නාගයින්ද, ඉෂ්ට දේවතාවුන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වී ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් යස්සින් වැඩි සුවසේම උතුම් ධර්මාවබෝධය ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්නතුණී රැස්කල උදාර පුණ්‍ය සම්පත්තිය අපවත් වී වදාළ සේරුවිල සංඝපරපුරේ ආදිගුරු දේවෝත්තම අති ගෞරවාර්හ මාහට නම පවසන්නට අවසරයි. දඹගස්සාරේ ශ්‍රී සුමේධංකරාභිදාන මහානායක මාහිමිපාණන් වහන්සේද, සේරුවිල සරණකිත්ති අනුනායක මාහිමිපාණන් වහන්සේද, මුංහේනේ මෙත්තාරාම අපගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේද මේ පින් අනුමෝදන් වී පරලෝ වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, ධර්මාවබෝධයෙන් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අප සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු නෑහිත මිතුරෝද මේ පින් අනුමෝදන් වෙත්වා. රොෂාන් ප්‍රියංකර මහතා, ගයන නිසංසලා මහත්මිය නමින් මිය පරලොව ගිය සියලු නෑහිත මිතුරන්ද, එංගලන්තයේ පදිංචි පින්වතුන් නමින් මිය පරලොව ගිය දෙමාපිය, සහෝදර සහෝදරියන් ඇතුළු සියලු නෑහිත මිතුරන්ද, මාලබේ පදිංචි සොයිසා පවුලේ මිය පරලොව ගිය සියලු ඥාතීන්ද, ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න මහතා නමින් මීට වසර 10කට පෙර මිය පරලොව ගිය WAD පියදාස සීයා, වසරකට පෙර මිය පරලොව ගිය KN නාමවතී අත්තම්මා සහ අගෝස්තු 14 දිනදී මිය පරලොව ගිය WR හේමන්ත කුමාර මාමාටත්, අරුණි සිරිවර්ධන මෑණියන් නමින් මීට වසර 39කට පෙර මිය පරලොව ගිය ඩයස් සිරිමාන්න පියාණන්ටත්, වසර 8කට පෙර මිය පරලොව ගිය ෆ්ලොරන්ස් සිරිමාන්න මෑණියන්ටත්, සෙවනගල කිරිබ්බන් වැව පින්නතුන් නමින් මිය පරලොව ගිය ඥාතීන්ටත්, PB සීලවතී මෑණියන් ඇතුළු දූ දරුවන් පිරිස නමින් 2016 වර්ෂයේ අගෝස්තු මාස 22 වෙනි දින මිය පරලොව ගිය ජයසේන ගම්හේවා ස්වාමි පුරුෂයාටත්, මිය පරලොව ගිය සියලු ඥාතීන්ටත්, නිශාන්ත ජයතිලක මහතා නමින් මිය පරලොව ගිය සුනිල් ජයතිලක, සිරිල් වීරසිංහ සහ පුෂ්පකාන්ති ජයවික්‍රම යන පිරිසටත්, ජිත්මි ප්‍රවීනාද සිල්වා දියණිය නමින් 2021 වර්ෂයේ මිය පරලොව ගිය ප්‍රේමා මංගලිකාද සිල්වා මෑණියන්, උදිතලාල්ද සිල්වා මාමා, විනුරි දෙවංගා සිල්වා
දෙවංගාද සිල්වා නංගී සහ ලහිරු මේඝසූරිය මිතුරාටත් රුවන් මහතා නමින් මිය පරලොවගේ සියලුම නෑහිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ ආරම්භක සභාපති තැන්පත් ඩී.ඩී. වීරසිංහ මුදලිතුමන් ඇතුළු ආරම්භයේ සිට මේ දක්වාම චෛත්‍ය වර්ධන සමිතියේ මිය පරලොවගේ සියලුම නිලධාරී මණ්ඩලයටත් සමාජිකාවන් සියලු දෙනාටත් දායකත්වයේ දරූ සියලු පින්නතුන් නමින් මිය පරලොවගේ සියලු නෑහිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අර දායකත්වයේ දරූ පින්වත් සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය නමින් ඉන්න ඒ දූ දරුවන් ආදී සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ජන්මදිනයේ සමරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සුජීවත්ව සිටින සොයුරියන් ආදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. දිග පුණ්‍ය අනුමෝදනාවක් තියෙන. ඉතින් ඒ නිසා සියලු දෙනා මේ අදහස් හිතෙන් අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨාන කරගන්න. ඒ ඔබ හිතන ආකාරයටම මේ පුණ්‍ය අනුමෝදනා සිදු වේවා. ඒ වගේම සේරුවිල මංගල මහා චෛත්‍ය වර්ධන සමිතියේ ගිහි අනුශාසක මණ්ඩලයට ඒ වගේම ගරු සභාපතිතුමාට ලේකම්තුමිය ප්‍රමුඛ මූල සභාවේ සියලු දෙනාටත් කාරක සභාවේ සියලු දෙනාටත් සමාජිකාවන් සියලු දෙනාටත් ඒ වගේම ලෝකුරුම කමිටුවේ පින්වත් සියලු දෙනාටත් සේරුවිල මංගල රජමහා විහාරයේ දායක සභාවේ සියලු පින්වතුන්ටත් ඒ වගේම මෙවර කඨින චීවර පූජාව සහ වස්පින්කම සිදු කරන යටියන්තට පින්වත් දොන් සුදීර ධනුෂ ගුණසේකර මහත්මයා ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම ගම්පහ පදිංචි සමරකෝන් මහත්මයා වෛද්‍ය සමාජි රාජපක්ෂ මහතා ඇතුළු පින්වත් පිරිසටත් සේරුවිල මංගල රජමහා විහාරයේ උපස්ථාන දායකත්වයේ දරනා සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු පින් අනුමෝදන් වී අප සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ඊතා සුවසේම සියලු අපේක්ෂිත අරුත් මුදුන්පත් කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.